ආයිබම් පුතේ හැමෝටම තිරුවන් සරණයි පුතු සරණයි දෙවි පිටයි සිරු සත්‍යන දෙකෙත්තා නිරෝගීත්වා සුවපත්ත්වා right පුතේ 2023 විභාග ලියන දරුවන්ට අපි පාඩමට අදාළව ඉවර කරපු පාඩම් වලට අදාළව මේ කරන්න යන්නේ පුතේ ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කරන්න. ඔයගලන්ට පේනකොට මේ පේපරේ ලැබිලා තියෙනවා right මේ ලැබිලා තියෙන පේපරේ හොඳට කරන්න මේ වගේ සරල ගණිත ගැටලු තමයි මුලින් මේ දීලා තියෙන්නේ. ඊටම සරල අවස්ථාවින සංකීර්ණ කිහිපයකුත් එහා මෙහෙන් තියෙන්න පුළුවන්. නමුත් විභාගයට එන මට්ටම සහ අපිට ඇත්තටම මේ කියන පාඩම් මාලාව තුළ SFT වල හදාරන්න තියෙන ප්‍රමාණය මත පදනම් කරගෙන තමයි පුතේ ඔයගලන්ට මේ ගොඩක් පේපර්ස් එහෙම යෙදෙන්නේ. ඉතින් මම මේ කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි ටාගට් කරන්න ඕනේ විභාගෙ මිසක් නිකන් අභියෝගතා ප්‍රශ්න නෙමෙයි. ඒකෙන්ද හොඳට මතක තියාගන්න අපිට විභාග මානසිකත්වය හදාගන්න නම් විභාගේ පාස් පේපර් වලට එන ආකාරයේ ප්‍රශ්න සාකච්ඡා කරලා ගියා නම් ඔයාලට හොඳටම ඒ හැකියාව ලබා ගන්න පුළුවන්. ඔයාට ඒ පිළිබඳ හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් පුතේ මගේ YouTube channel එක ඔස්සේම දාලා තියෙන පුතේ පාස් පේපර් සාකච්ඡා කිරීම නොමිලේ හැමෝටම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කියන රෑන්කින් පේපර් සාකච්ඡා කිරීමුත් ඔයගලන්ට ලංකාවේ හැම ළමයෙක්ටම බලා ගන්න පුළුවන් විදිහට තමයි අපි දාන්නේ. පේපර් එකක් දානවා ලින්ක් එකෙන් ඔයාලට ගන්න පුළුවන් පේපර් එක. right පේපර් එක කරන්න ඊට පස්සේ ඩිස්කෂන් එක බලන්න හරියට සූත්‍ර යෙදීම් කරන්නේ කොහොමද? right නොදන්නා පදේ හොයාගන්නේ කොහොමද? යනාදී වශයෙන් හැම දෙයක් විතර සරලව ඔයාලට ඔලුවට ධාරණය කරගන්න පුළුවන් විදිහට කියලා දෙන්න තමයි මේ යන්නේ. එහෙනම් පුතේ අපි පටන් ගමු දෙයියනේ කියලා. right බහුවර්ණ ගැටලු කියලා හඳුන්වනවා. රෑන්කින් පේපර් ටෙස්ට් 1 එක තියෙන්නේ පළවෙනි එක රොම්බසයක විකර්ණය දෙකෙහි දිග 12 cm සහ 16 cm වේ. එහි පැත්තක දිග සොයන්න කියලා. රොම්බසයක් කියන්නේ මොකද්ද? පුතේ පාද හතරම සමාන වෙච්ච. නම් පළවෙනි අංකෙට එනවා අපි MCQ පාද හතරම සමාන වෙච්ච චතුරස්‍රයක් තියෙනවා නම් සම්මුඛ පාද යුගල් සමාන හා සමාන්තරයි. කොහොමද සමානයි? පාද හතරම සමානයි. ඒ වගේම සම්මුඛ පාද යුගල් එකිනෙකට සමාන්තරයි. සම්මුඛ කෝණ යුගල් සමානයි. එතකොට මෙන්න මේ විකර්ණ දෙකේ දිගවල් ගැන කියන්නේ. එක විකර්ණයක් මේක. අනිත් විකර්ණය මේක. right හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ රොම්බසයක පුතේ මෙන්න මේ කියන කැපෙන ලක්ෂය නිසා මේ පාදයට හරියට දෙකට මැදින් වෙන් වෙනවා මේ සමස්ත විකර්ණයත් හරියටම දෙකට මැදින් වෙන් වෙනවා right හරිද එතකොට විකර්ණ එකිනෙක අංශක 90කින් තමයි සමච්ඡේදනය වෙන්නේ එහෙනම් අපිට කියනවා පුතේ මෙන්න මේ කියන විකර්ණය තමයි දිගම විකර්ණය එහෙනම් ඒ විකර්ණයේ දිග 16ක් නම් මේ එක පාදයක් 8යි මෙන්න මේ කියන විකර්ණයේ දිග පුතේ අපිට ගන්න පුළුවන් 12ක් කියලා ඒගොල්ලන් දීලා තියෙන 12ක් කියලා ගන්න කියලා දිගම විකර්ණය 16 ඊළඟ විකර්ණය 12යි නම් මේ විකර්ණයනේ 12 වෙන්නේ එහෙනම් 12න් හරියටම දෙකට බෙදුවම මේ පාදේ 6යි එතකොට මේ මැද්දේ තියෙන ඍජුකෝණික ත්‍රිකෝණයක් මේ පාදේ මැද්දේ තියෙන ඍජුකෝණික ත්‍රිකෝණය right මේ පාදේ A මේ පාදේ 8යි මේ පාදේ 6යි මේක අංශ ගන්නවා. එන ඕන පොඩි දරුවෙක්ට ගන්න පුළුවන් උතේ මේක හොයන්න පයිතග්‍රස් සම්බන්ධය. ඉතින් මට කියන්න ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමාන වෙන්නේ ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුව නේද? එහෙනම් කර්ණයේ වර්ගය A වර්ගය සමානයි 6 වර්ගය දාන 8 වර්ගය. නම් කෙලිම ලියන්නත් පුළුවන්. right? එතකොට CI නම් A කියන්නේ පුතේ C යේ වර්ගමූලය එහෙනම් A සමානයි 10යි. එහෙනම් සෙන්ටිමීටර් 10ක් කියලා ගන්න පුළුවන් පාදයේ දිග. එහෙනම් පුතේ මේ කියන රොම්බසේ පාදයේ දිග සෙන්ටිමීටර් 10යි. එහෙනම් පිළිතුරු අංක 3. එහෙනම් එකට එන්නේ පිළිතුරු අංක 3. right. හදාගන්නටත් දාලා. මෙහෙමයි. දැන් මම උගන්වනකොට මම එක දිගට උගන්වගෙන යනවා. හරිද? හදාගන්නකොට අක්කාල කියලා ඔයාලට කරන්න තියෙන්නේ ඒ වෙලාවට පුතේ ස්ටොප් කරගන්න. වීඩියෝ එක ස්ටොප් කරගෙන ඔයාලට එතකොට ස්ක්‍රීන් එක ස්ටිල් වෙලා පේනවනේ. නිශ්චලව පේනවනේ. එතකොට ලියා ගන්න. ආයි වීඩියෝ එක ප්ලේ කරන්න. එතකොට මට වැඩි කාලයක් මේ වීඩියෝ එකට ගත වෙන්නේ නැහැ. එතකොට ඔයාට අදාළ ගාන ආවට පස්සේ වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ටක් ගාලා ඔයාගේ මට්ටමින් ඔයා ස්පීඩ් එකෙන් ලිව්වා. එතකොට ඔයාට සටහන් කරගන්න පුළුවන්. දැන් ඔයා ටක් ගාලා දැන් ස්ටොප් කරගන්න. ස්ටොප් කරගෙන ලියා ගන්න. එතකොට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. right. අපි යන පුතේ දෙවෙනි ගාන. දෙවෙනි ගාන හදපු පුතේ දෙවෙනි ගානේ තියෙන්නේ ත්‍රිකෝණ දෙකක් එකතු කරලා තියෙන්නේ. right. ඒ ත්‍රිකෝණ දෙක අපි එහෙම බලමු. right. ඒ ත්‍රිකෝණ දෙකේ මේ පාදයේ මූල 5යි කියලා කියනවා.
ඊළඟට මේ පාදයේ මූල 2යි කියලා කියනවා. මේක 1යි කියලා කියනවා. ඊළඟට අපෙන් අහන්නේ x. පුතේ ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් තියෙන අනිවාර්යයෙන් නේද? ඍජුකෝණ ත්‍රිකෝණ දෙකක් තියෙනවා නම් මේ පාදය හොයාගන්න නම් අනිවාර්යෙන් මේ ඍජුකෝණික ත්‍රිකෝණේ මේ පාදය අපිට ඕන. අපි යට y කියමුකෝ. දැන් මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් ඉඳලා මේ පාදය 5යි මේ පාදය 2යි. මූල 5 මූල 2 බැගින් තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් අපිට y හොයාගත්තොත් x හොයාගන්න පුළුවන් මේකට ආදේශ කරගෙන අපි මුලින් y හොයාගමු. right? නැත්නම් y වර්ගය හොයාගත්තා නම් ලේසි. right? එහෙනම් අපි දාමු පුතේ මූල 5 වර්ගය සමානයි y වර්ගය ධන මූල 2 වර්ගය. එතකොට මූල වර්ගයට වර්ගමූල කැපෙනවා. right? 5 ඍණ 2 සමානයි y වර්ගය. එතකොට 3 සමානයි y වර්ගය. y වර්ගය උත්තර නැති. ඊළඟ අපි ආයි මේ ත්‍රිකෝණයට පයිතග්‍රස් දානවා. එතකොට x වර්ගයේ සමානයි y වර්ගය ධන 1 වර්ගය. එතකොට x වර්ගය කියන්නේ කීයද පුතේ? y වර්ගය ධන 1 වර්ග නම් y වර්ගය කියන්නේ 3යි. 1 වර්ගය 1යි. එතකොට පුතේ x වර්ගය සමානයි 4 වුණාම x කියන්නේ 2යි කියලා නිකම් වෙනවනේ. එහෙනම් දෙවෙනි එකට උත්තරය අපිට එහෙම වෙනවා x සමානයි 2යි කියලා. තකලා බලන්න. සෙන්ටිමීටර් 10ක් උස පොහොර සිලින්ඩරයක් එහි ආධාරයකට ලම්බක රේඛාවක් ඔස්සේ කැපූ විට ලැබෙන ඍජුකෝණාංශයේ රූපේ දැක්කේ සිලින්ඩරයේ ආරේෂය. ඉතින් සිලින්ඩරයක් කැපුවම කොහොමද දිස් වෙන්නේ? දැන් සිලින්ඩරයක් කැපුවම right? ආ හිතන්න දැන් මේ තමයි සිලින්ඩරය. හරිද? මේ දින සිලින්ඩරේ තියෙනවා. right? මේ සිලින්ඩරේ තියෙනවා. right? මේ සිලින්ඩරේ මෙහෙම කැපුවම අපිට ඍජුකෝණාංශයක් වෙන්නේ නැත්තද? එතකොට මට කියන්න ඔය ඍජුකෝණාංශයේ දැන් ඇත්තටම මේ සිලින්ඩරේ කියන්නේ ලම්බක රේඛාවක් ඔස්සේ කැපුව විට ලැබෙන ඍජුකෝණාංශය. එහෙනම් මෙන්න මේ සිලින්ඩරේ වේදී. right? මෙන්න මේ අතර තියෙන සිලින්ඩරය. right? මේ අතර තියෙන සිලින්ඩරය. කොහොම තියෙන සිලින්ඩරය. ඒතර මේ සිලින්ඩරේ මට කියන්න මේ වෘතේනේ. මේ අරය r නම් මේ වෘතේ අරය r නම් පුතේ මෙතන 2πr නෙන්නේ. මේ 2πr නම් මේ පරිධිය නේද? මෙහෙම කැපුවට පස්සේ මේ ඍජුකෝණාංශයේ මේ පාදයේ වඩපත් වෙන්නේ. මෙන්න මේ කියන සිලින්ඩරයේ මේ ඉහළින් පේන වෘතයේ පරිධිය නේද? සිලින්ඩරයේ මෙහෙම ලම්බකව කැපුවට පස්සේ නිර්මාණය වූ ඍජුකෝණාංශයේ මේ පාදය කියලා කියන්නේ 2πr කියන්නේ එතකොට මේ පාදය නේද? right. එතකොට අපිට කියනවා සෙන්ටිමීටර් 10ක් උස. නම් කෝණ සිලින්ඩරයේ කැපුවට පස්සේ right. ඒ කෝණ සිලින්ඩරයේ සම්පූර්ණයෙන් කැපුවට පස්සේ මේකේ මේ පාදය තමයි 10. එහෙනම් පුතේ මේ ලැබෙන එක්කෙනා තමයි මේ. ඒතර මට කියන්නේ මෙන්න මේ කියන පරිධිය තමයි අරය r වන පරිධිය තමයි පුතේ මෙතන පාදයේ වඩපත් වෙන්නේ. එතකොට මේක 2πr නේ නේද? ඇයි මේ වෘතය 2πr නේ අරය r නම් පරිධිය. මේ පරිධිය තමයි ත්‍රිකෝණාංශයේ පාදයේ වඩපත් වෙන්නේ. එතකොට මේක 44ක් කියලා දෙන්න. ඒ කියන්නේ මේ පාදය 2πr කියන එක න 44ක්. අපේ කෙලින්ම අහන්නේ සිලින්ඩරේ ආරේෂ. එහෙනම් කෙලින්ම ආදේශ කරලා විතරයි දිනා 2πr සමානයි 44යි. හරිනේ? ඔය පාදේ 44යි. 2යි π කියන්නේ 722යි. r තමයි දන්නේ නැත්තේ 44යි. දෙකට 44යි 44යි ඔය 1යි. 7 මේ පැත්තට යනවා r සමානයි සෙන්ටිමීටර් 7ක් කියලා. අපි පිළිතුරු අංක ගන්න. 3 පිළිතුරු අංක ගන්න 2 සෙන්ටිමීටර් 7යි. 4ට යන්නේ ඊට පස්සේ ආස්තරයේ වර්ගඵලය කොහොමද? පුතේ මේ තියෙන්නේ අර්ධ සිලින්ඩරයක්. sorry අර්ධ වෘතයක්. right? මේ අර්ධ වෘතේ අපෙන් අහන්නේ වර්ගඵලය කොහොමද කියලා. right? ඉතින් මේ පොඩි ගාණක් සෙන්ටිමීටර් 7යි තියෙන්නේ. එහෙනම් පුතේ මේක වර්ගඵලය කොහොමද? πr වර්ගයේ ගැන සමස්තෘතයක්. එකෙන් භාගයයි එහෙනම් 722යි. අරය 7යි. 7යි. එකෙන් භාගය එන්නේ එතකොට ලැබුණා 11යි 77යි වර්ග සෙන්ටිමීටර. right? වර්ග සෙන්ටිමීටර 77යි. පිළිතුරු අංක 4. සාමාන්‍ය දේශිකාව නම් පිළිතුරු අංක 4. right. හරිනේ? එහෙනම් 4 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 4. යමු ඊළඟට 5 වෙනි ප්‍රශ්නෙට. පොඩි ගණන් සහ ඔයගොල්ලෝ සූත්‍ර මතක් කිරීමකට තමයි පුතේ මේක විශේෂයෙන් අදගත් වෙන්නේ මේ පේපරේ. right? විශේෂ ගණිත ගැටලුවෙම අපි සාකච්ඡා කරලා තියෙනවා
අපේ පන්තිය තුල ඒවා ඔයගලන්ට YouTube එක හරහා වෙබ්සයිට් එක හරහා බලාගෙන ඉන්න කියාවක් තියෙනවා. වෙබ්සයිට් එක ලොග් වෙන්න තියෙන්නේ. ඒ විස්තර මම අද දෙන්න ඔයගලන්ට. අලුතෙන් සාමාන්‍ය ළමයි ඉන්නවනේ. ඔයගලන්ට ඒ සයිට් එක හරහා ගිහිල්ලා ඔයගලන්ට පරණ පාඩම් පවා නැතිවීමේ හැකියාවක් තියෙන උදේ නොමිලේ. රයිට්? යන්න පස්සේ නිකාන්ට විස්කම්බේ සෙන්ටිමීටර් 14ක් වූ පතුලක් සහිත උස සෙන්ටිමීටර් 10ක් වූ සිලින්ඩරාකාර ටින් එකක වක්‍ර කොටසේ වර්ගඵලය වන්නේ. රයිට්. සුපුරුදු ගානක් තියෙනවා. රයිට්. එතකොට මේ තමයි විස්කම්බය. එතකොට එක එක જાතියින් ගණන් දෙනකොට පුතේ ඉලක්කම් කියන තැන විතරයි මාරු කරන්නේ. මේකේ විස්කම්බේ සෙන්ටිමීටර් 14ක්. පතුලේ විස්කම්බේ සෙන්ටිමීටර් 14ක් කියන්නේ පුතේ අරය 7ක් කියන එකනේ. රයිට්. අරය සෙන්ටිමීටර් 7ක් කියන එකනේ. උස 10යි. අර ගානේ අනිත් පැත්තට දුන්නා. රයිට්. මට කියන්නේ වක්‍ර කොටසේ වර්ගඵලය විතර නේද දාන්නේ. ටින් එකේ වක්‍ර කොටසේ වර්ගඵලය. මට කියන්නේ එතකොට වක්‍ර කොටස එනකොට මේ පාදයෙන් පත් වෙනව නේද පුතේ? අර කියන ඍජුකෝණාංශයේ මේ පාදේ බවට. රයිට්. ඒ කියන්නේ අර r නම් මේ 2πr කියන එක නා නේද මෙතන තියෙන්නේ. මේ සිලින්ඩරය මතක් කරගන්න මේ තියෙන්නේ තුන. රයිට්. නේද? එතකොට මේ කියන 2πr කියන පරිධිය තමයි ඒ කියන ඍජුකෝණාංශයේ පාදේ බවට පත් වෙන්නේ. එතකොට මට කියන්න මේ දැන් උස 10 10ම තියෙනවා. රයිට්. ඒක වෙනසක් නැත්තේ නෑ. එහෙනම් ඔන්න ඔය කොටසේ වර්ගඵලය. ටින් එකේ වක්‍ර කොටසේ වර්ගඵලය. එහෙනම් වර්ගඵලය සමානයි කෙලින් පුතේ 10 වරක් 2πr. රයිට්. 10 π කියන්නේ 722 r කියන්නේ 7යි. කැපුණු පුතේ 44 ඒවා 10ක් එන්නේ. දෙවරක් 22 44යි. 44 ඒවා 10ක් පුතේ 440යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 440යි. පිළිතුරු අංක 1. නම් පහේ පිළිතුරු අංක 1. හදාගෙන යන අර විදිහට ස්ටොප් කරලා ලියාගෙන යන්න. පහේ පිළිතුරු අංක 1. අපි ළඟ 6ට යනවා. අයිවිනි ගාන යනවා හරස්කඩ වර්ග සෙන්ටිමීටර් 30ක් වූ උස සෙන්ටිමීටර් 20ක් වූ ඍජු ප්‍රිස්මයේ පරිමාස හොයන්න. පුතේ මෙහෙමයි කතන්දරේ. ප්‍රිස්මයක වේවා ඕනෑම ඝන වස්තුවක ප්‍රිස්මයක වේවා ඕනෑම ඝන වස්තුවක හරස්කඩ වර්ගඵලය ඕනෑම ඒකාකාර ඝන වස්තුවක් වෙන්නවා. හරස්කඩ වර්ගඵලය එයාගේ දිගෙන් හෝ උසෙන් ගුණ කරා නම් අපිට එයාගේ පරිමාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ ප්‍රිස්මයක් කියලා හිතන්නකෝ. මේ ප්‍රිස්මයේ හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙනවානේ. මේ ප්‍රිස්මයේ හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙන පුතේ වර්ග සෙන්ටිමීටර් 30ක් කියලා. නම් මේ වර්ග සෙන්ටිමීටර් 30 මෙන්න මේ දිගෙන් ගුණ කරා නම් රයිට් මෙන්න මේ උසෙන් හෝ දිගෙන් ගුණ කරා නම් මෙයාගේ පරිමාව වෙන්නේ. නම් පුතේ පරිමාව සමාන වෙන්නේ හොඳට මතක තියාගන්න හැමතිස්සෙම ඒකාකාර ඝන වස්තුවක් නම් පරිමාව සමාන වෙන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කරන්න දිග හෝ අදාළ අවස්ථාවේ උස. රයිට්. හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙන වර්ග සෙන්ටිමීටර් 30ක් කියලා. දිග දීලා තියෙන පුතේ 20ක් කියලා. රයිට්. තුමරක් දෙක 6යි 6.2යි. වර්ග සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර් 600ක් කියලා එනවා. රයිට්. ඝන සෙන්ටිමීටර් 600. පිළිතුරු අංක 5. බේසික් මැතමැටික්ස් ටික කරගෙන යන්න හදන්න. රයිට්. යාට එමු 7 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ ඉවරයි. 7 වෙනි ප්‍රශ්නෙට යන්න. ඔයාලා ස්ටොප් කරලා ලියාගන්නකොට මම ගණන් ටික හදන් යනවා. ඔයාලා ස්ටොප් කරලා ගණන් ලියාගන්න පුළුවන්. මොකද ඒතර කාලය නැස් වෙන්නේ නැහැ. රූපේ වර්ගඵලය හොයන්න. රයිට්. අපිට දීලා තින්නේ 7 වෙනි ගානේ. මෙන්න මේ රූපේ. රයිට්. මේ පාද හතර සමානයි කියලා දීලා තියෙනවා. රයිට්. 14ක් කියලා දීලා තියෙන පාදයක්. 14ක් නම් පුතේ මේකේ මෙතන අර්ධ වෘත්තයක් නේ තියෙන්නේ. 1 සෙන්ටිමීටර් 7යි. සමස්ත වර්ගඵලය ගණන නම් මේ රූපේ වර්ගඵලය සහ මේ රූපේ වර්ගඵලය අපිට ඕනනේ. මට A කියන්නේ සමතුලිතයක් නේ. B කියන්නේ අර්ධ වෘත්තයක් නේ. එහෙනම් වර්ගඵලය සමාන වෙන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලයට එකතු කරන්න අර්ධ වෘතයේ වර්ගඵලය. රයිට්. සමචතුරස්‍රයේ වර්ගඵලය මොකක්ද පුතේ? 14 වරක් 14 නේ. රයිට්. ඊට එකතු කරන්න අර්ධ වෘතය කියන්නේ πr වර්ග බෙදීම 2ක්. එතකොට 14 වරක් 14 196යි. ඊට එකතු කරන්න 7 22 π r කියන්නේ 7යි. 4ක් 7 බෙදීම 2. කැපුණා 12යි. 196ට එකතු කරන් තියෙන 77ක්.
273ක් කියනවා වර්ග සෙන්ටිමීටර. 273 වර්ග සෙන්ටිමීටර පිළිතුරු අංක 1. 7 පිළිතුරු අංක 1. ඊළඟ 8ට යමු. මේ වලින් කරන්නේ බේසික් ටික මතක් කරන ගමන් හොඳ ගණන් දෙක තුනකුත් මේක ඇතුලේ දාලා තියෙනවා. ඒකට ඔයාලා බේසික් ටික තමයි ප්‍රධාන වශයෙන් අදගත් වෙන්නේ ගණන් ටික හදන්න. මේක බේසික්ම පේපරයක් හරි. right. රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 47 සෙන්ටිමීටර නම් වක්‍ර රේඛාවේ දිග සොයන්න. right. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 47ක් නම් එහි වක්‍ර රේඛාවේ දිග සොයන්න. දැන් මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. right. ඔය දීලා තියෙන එක මොකක්ද කියලා. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ගැන කියන්නේ. හොඳේ. හරිද? මේක ගොඩක් අය පටලවා ගන්නවා. දැන් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියවම මේ සමස්ත පරිමිතියනේ. මේකත් 7යි මේකත් 7යි කියලා තියෙනවා. right. එතකොට ඔයා මට කියන්න කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියන්නේ මේ සමස්ත වටේම දිග. මේකයි මේ වක්‍ර කොටස. වක්‍ර රේඛාව. වක්‍ර රේඛාවත් එක්කම තමයි ඔක්කොම කීයද පුතේ කියන්නේ 47. ඒතර මට කියන්න වක්‍ර රේඛාව විතරක් ගත්තොත් වක්‍ර රේඛාව සමාන වෙන්නේ සමස්ත පරිමිතිය 47න් අඩු කරන්න ඕනේ නේද? මේ පාදේ. එතකොට නේද පුතේ අපිට වක්‍ර රේඛාව විතරක් එන්නේ නේද? මේ සමස්ත එකේ පරිමිතිය අපිට තියෙනවා නම් පුතේ 47ක් කියලා. වක්‍ර රේඛාව විතරක් කියන්නේ 7 2ක් අඩු කරන්න ඕනේ නේද 14ක්. right. 7න් 4ක් ගියාම 3යි. 4 එකක් ගියාම 3යි. 33යි කියලා එනවා සෙන්ටිමීටර. ඔක නිකන් ඔයගලන්ට කියලා දෙන්නේ නිකන් ඔයගලන් ඔය අමුතු විදිහට හිතන්න යනවනේ. එහෙම ඕනේ නැහැ. තම සරලව අරගෙන හරියට. right. 9 වෙනි ගානට යමු. 8 වෙනි ගානේ පිළිතුරු අංක 3. 8 පිළිතුරු අංක 3. අපි යනවා 9 වෙනි ගානට. හරස්කඩ වර්ගඵලය 12.5ක් වන ඍජු ප්‍රිස්මයක පරිමාව 125ක් වේ. ප්‍රිස්මයේ දිග දැන් අහන දෙයක් නැහැ. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග හෝ උස නේ පුතේ. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග හෝ උස. අපෙන් අහන්නේ මොකක්ද දිග? නම් පුතේ අපි දන්නවා පරිමාව කීයද? 125යි. හරස්කඩ වර්ගඵලය පුතේ 12.5යි. අපෙන් අහනවා මේකේ උස කීයද කියලා. නෑ 125 බෙදන්න 12.5යි. 12.5ව 10ක් තියෙනවා 125ට. එහෙනම් පුතේ මේක එනවා 10ක් කියලා උස. ලස්සන උත්තරයක් නිකන් සරලම උත්තරයක්. right. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. 10 වෙනි ප්‍රශ්නට එනවා. ඊළඟට 10 වෙනි ප්‍රශ්නට. දහවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ඝන කේතුවක අරය සෙන්ටිමීටර් 7ක්ද අලවුස 12ක්ද මේ තියෙන්නේ ඝන කේතුවක් right අරය දිලා තියෙන පුතේ සෙන්ටිමීටර් 7ක් right අලවුස 12ක් කියලා අලවුස කියන්නේ මේ උසනේ පුතේ ලීන් කියන එකනේ right අපෙන් අහනවා පුතේ අපෙන් අහනවා කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කොපමණද කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න කියමු පුතේ යට තියෙන පුතේයි වක්‍ර කොටසයි කියන දෙකම වෙනවනේ නම් කේතුව පුතේ සමස්ත වර්ගඵලය එන්නේ යට පෘෂ්ඨයයි වක්‍ර කොටසයි දෙකේම එන වර්ගඵලය සමානයි right යට තියෙන වෘත්තය නම් වෘත්තයේ වර්ගඵලයට එකතු කරන්න කේතු ආකාර කොටසේ වර්ගඵලය එහෙම නේද එන්නේ එතකොට වෘත්තයේ වර්ගඵලය කියන්නේ πr වර්ගය right වක්‍ර කොටස කියන්නේ කේතුවේ අර 60 ගේ වක්‍ර කොටස කියලා කියන්නේ πr ඊට වඩා මේක එකපාර සුළු කරලා π සහ r එළියට අරගෙන r ධනය කියනවා දැන් ඔයාලට දත්තලේ තියෙනවා π කියන්නේ 7 න් 22 r කියන්නේ පුතේ 7 ධන 12 මේ අතර මේ අතර කැපෙනවා එතකොට 22 වාරයක් 19 22 19 19
418ක් කියලා එන්න ඕනේ නේද? හාරසිය 18ක් right ඉතින් එනවා 418ක් කියලා ඩබල් චෙක් කරන්න චෙක් කරනකොට වර්ග සෙන්ටිමීටර් 418ක් කියලා එනවා හරියට ලියා ගන්න පුතේ ගානේ නැහැ ඉතින් එහෙනම් ප්‍රශ්න අංක 10 පිළිතුරු අංක 3 ප්‍රශ්න අංක 10 පිළිතුරු අංක 3 අපි යනවා පුතේ 11 වෙනි කාණ්ඩ ඊට පස්සේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය ගෝලයක් තියෙන්නේ right මේ ගෝලයේ සමස්ත පෘෂ්ඨ වර්ගඵලය අපිට කියන පුතේ 1386 වර්ග සෙන්ටිමීටර කියලා right අපිට ඕන අරය ගණනය කරන්න right එහෙනම් මට කියන පෘෂ්ඨ වර්ගඵලයේ සූත්‍රය මොකක්ද පුතේ 4 pi r වල වර්ගනේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයේ සූත්‍රය 4 pi r වර්ගය නම් 1386 සමාන වෙන 4 pi r වල වර්ගය නේද 1386 සමානයි 4යි 722යි r වල වර්ගය. එහෙනම් අපිට r තමයි වෙන්න තියෙන්නේ. right සුළු කරන්නේ නම් ඔක සුළු කිරීම කරන්න පුළුවන් 1386. දැන් කැල් එක තියෙන ඉඳ කැල් එකෙන් සුළු කරලා අවුලක් නැත්තේ නෑ. 4 වරක් 22. සමානයි r වර්ගය. 10.5යි. හරියටම එනවා 10.5ක් කියලා. හරියටම එනවා 10.5ක් කියලා සෙන්ටිමීටර. right සෙන්ටිමීටර 10.5 කියලා හරියට වෙනවා right සුළු ඒක මම කියේ හරියට සුළු කරන්න කල්පනාකාරීව මාත් ඔයගොල්ලන් එක්කමයි සුළු කරන්න යන්නේ පෙර හදන් ඉන්නේ නැහැ right හරිද එහෙනම් සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත පිරමිඩයක පරිමාව වර්ග සෙන්ටිමීටර 400යි සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත පිරමිඩයක පරිමාව ඝන සෙන්ටිමීටර 400යි ඝන සෙන්ටිමීටර 400ක් කියලා එන්න ඕනේ එහි උස 12 සෙන්ටිමීටර නම් ආධාරකයේ පැත්තක දිග. පුතේ මේ තියෙන්නේ සමචතුරස්‍රාකාර පතුලක් සහිත පිරමිඩේනේ. right? මේ පිරමිඩේ පාදයක දිග a කියලා ගත්තොත් මේක ලම්බ කුස අපිට කියලා තියෙනවා මෙතන කීයක් කියලාද? 12යි කියලා. right? 12යි. මේ පිරමිඩයක පරිමාවේ සූත්‍රයක් තියෙනවා. මොකද පිරමිඩයේ පරිමාවේ සූත්‍රය? පුතේ පිරමිඩයේ පරිමාවේ සූත්‍රය තමයි සමචතුරස්‍රාකාර පතුලේ වර්ගඵලය ගුණ කරන්න පිරමිඩයේ ලම්බ කුසෙන් right බෙදන්න 3යි. මොකද්ද? සමචතුරස්‍රයේ වර්ගඵලය ගුණ කරන්න පිරමිඩයේ ලම්බ කුසෙන් බෙදන්න 3යි. එතකොට අපිට මේකේ පරිමාව දීලා දින පුතේ ඝන සෙන්ටිමීටර 400ක් කියලා. ඝන සෙන්ටිමීටර 400යි. හොඳයි. right සමචතුරස්‍රයේ වර්ගඵලය ගුණ කරන්න ලම්බ කුස 12යි. බෙදීම 3. මට කියන්න සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ යට තියෙන පතුලේ පාදයේ a නම් a වරක් a නේ. නැත්නම් a වල වර්ගය කියලා අපිට කියත හැකිනේ. එහෙනම් සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ a වල වර්ගය. right කපන් 3 3 1යි 12 3 4යි. right 4ට 4 1යි 4ට 4 1යි මෙතන නම් 100. නම් 100 සමානයි a වර්ගය. ඒ කියන්නේ යට තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය නම් 100 වර්ගමූලය සමාන වෙන්නේ පුතේ a වලට. එහෙනම් පුතේ 100 වර්ගමූලය කියන්නේ 10යි. නම් සෙන්ටිමීටර 10ක් වෙනවා සමචතුරස්‍රයේ පාදය. right? එහෙනම් a කියනවා 11යි. 12යි පිළිතුරු අංක 4 එනවා. පිළිතුරු අංක 4 එනවා. right? අපි ළඟට යනවා 13 වෙනි ගානට. දහතුන්වෙනි ගානේ අපෙන් අහනවා කේන්ද්‍රය ඕන වෘතයේ අරය සෙන්ටිමීටර් 10ක්ද AB ජායේ දිග සෙන්ටිමීටර් 16ක්ද වේ. දී ඇති දත්ත අනුව PQ රේඛාවේ දිග සොයන්න. right? කලබල වෙන්න එපා මේක පොඩි ගානක්. right? මේකේ O කේන්ද්‍රය නම් මෙහෙම ඒකාවක් ඇඳලා තිනවා. ඔන්න ඔහම. right මේක තමයි O කේන්ද්‍රය. මේක P මෙතන Q.
right මෙතන A හා B තියෙනවා right අපිට A හා B පුතේ මෙතන ලම්බකයි කියලා පෙන්නලා තියෙන හින්දා මේ කියන කේන්ද්‍රය ඉඳන් හරියටම කේන්ද්‍රය ඉඳන් මේ කියන ජායට ලම්බකයක් නිර්මාණය කරොත් අනිවාර්යයෙන් මතක තියාගන්න කේන්ද්‍රය ඉඳන් ජායට ලම්බකයක් නිර්මාණය කරොත් හරියටම ජාය දෙකම මැදින් වෙන් වෙනවා ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක් right ජායේ දිග සෙන්ටිමීටර් 16ක් කියලා දීලා තියෙනවා. ජායේ දිග සෙන්ටිමීටර් 16ක්. එහෙනම් මෙන්න මේ කියන ජායේ දිග සෙන්ටිමීටර් 16ක් කියන්නේ මේ ජායේ පාද කොටස මේ පාද කොටස 8ක් කියන එකනේ. මේ පාදයේ 10ක් කියන එකනේ. right? ඔයා මට දැන් ලස්සනට කියන්න අපෙන් අහන්නේ P සිට Q දක්වා දුරනේ. P සිට Q දක්වා දුරට අපි x කියලා කියමු. මට කියන්නේ නෝ O සිට P දක්වා දුර කීයද? මෙන්න මේ දුර. O සිට P දක්වා දුර. ඔයාලට පේන්නේ අනිවාර්යයෙන්ම මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් නේද පුතේ? මේ ඍජුකෝණීය ත්‍රිකෝණයේ මේ පාදයේ 10 නම් මේ පාදයේ 8 නම් පයි දෙක සම්බන්ධතාවයට අනුව O සිට P දක්වා දුර 6ක් වෙනව නේද සෙන්ටිමීටර. මෙතන ඉඳන් මෙතනටම O සිට Q දක්වා දුර කීයද? මේ ගණන් ලිය ගන්න ඕනේ නැහැ හැමතිස්සෙම. O සිට Q දක්වා දුර කීයද? 10ක් තියෙනවනේ. ඇයි ඉතින් අර එන්නේ පුතේ O සිට A දක්වා දුරයි O සිට Q දක්වා දුරයි ඔක්කොම 10. එහෙනම් මට කියන්නේ මෙතන මෙතනට 10ක් තියෙනවා නම් O සිට P දක්වා 6ක් තියෙනවා නම් P සිට Q දක්වා කීයද? මේ පාදය OQ පාදය කියන්නේ 10ක් නම් OP පාදය කියන්නේ 6ක් නම් සමස්ත OQ වලින් OP දුර අඩු කරා නම් මෙන්න මේ PQ දුර එනව නේද? X දුර එනව නේද? ඉතින් පුතේ මේ X දුර කීයද? 4යි. X දුර 4යි. ගණන් හදන දෙයක් නෑ ඕල හැම එකම. right X දුර 4යි. පිළිතුරු අංක 1. right අපි යන 14 වෙනි ගානට පුතේ ආධාරකයේ පරිධිය සෙන්ටිමීටර් 44ක් වූ කේන්ද්‍රක ලම්බකොස 21යි. ආධාරකයේ පරිධිය. right ආධාරකයේ පරිධිය කියන්නේ පුතේ මේකනේ. පරිධිය ආධාරකයේ පරිධිය 44යි නා. S සමානයි 44යි. right ඒක සමාන වෙන්නේ පුතේ ඒතකොට කාටද? 2πr වලට නේ. අපිට මුලින් අරය හොයා ගන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම අරය හොයා ගන්න ඕනේ. කේන්ද්‍රයේ පරිමාව හොයා ගන්න ඕන නිසා. මොකද මේකේ ලම්බකොස අපිට දෙනවා h සමානයි කියලාද 21ක් කියලා දෙනවා. right එතකොට මට කියන්න ලම්බකොස 21ක් කියලා දීලා තියෙන හින්දා right න 44 තියෙන හින්දා 44 සමානයි 2πr කියලා තියෙන හින්දා π 722 right r අපිට දාන්න එනකොට 22කට කැපෙන පුතේ නම් 7 සමානයි සෙන්ටිමීටර් r එක කියලා එනවා right එහෙනම් අපිට කෙලින්ම දාන්න තියෙන කේපිය පරිමාව සූත්‍රයේ right පරිමාව හොයන්න කියලා තියෙන්නේ නම් 3න් 1යි πr වර්ග h right 3න් 1යි π කියන්නේ 722යි r කියන්නේ පුතේ 7යි 7යි i 21ට 21ට මේ 21 කැපෙනවා. එතකොට 154 වරක් 7 කියලා වුණනම් ගන්න පුළුවන්. නැත්නම් 22 වරක් 49 ගන්න පුළුවන්. 22 වරක් 49. එදා 78ක් කියලා එනවා. 1078ක් කියලා එනවා සමත්ත. 1078ක් ඝන සෙන්ටිමීටර කියලා. 1078ක් කියලා එනවා ඝන සෙන්ටිමීටර වල. එහෙනම් 14 වෙනි ගාන හරි. right අපි බලමු ඊළඟ 15 වෙනි ගාන. පාලස්තිනි ගාන මෙහෙම දෙයක් ප්‍රශ්නයක් තියෙනවා පාලස්තිනි ගානේ. ඕකේ AB සමානයි 10 කියන එක කපලා දාන්න. right AB සමානයි 10 කියන එක ඔයා කපලා දාන්න. ඔයා ඕකේ AB සමානයි AB සමානයි 10 කියලා තිබ්බත් අවුලක් නැත්තේ නැහැ. නමුත් ඒකේ ගන්න ගියොත් ඔයා දීලා තියෙන දත්තර අනුකූලව ගන්නකො වෙන මුකුත් කරන්න ඕනේ නැහැ කමක් නැහැ. 10 ගන්න දීලා තියෙන දත්තර අනුකූලව ගන්න වෙන මුකුත් ගැන හිතන්න එපා නැත්නම් ඔකේ තාත්වික එන්නේ නැහැ ඔය ගන්න නැත්තම්. right හරිද? මේ පාදේ 5යි අපිට දීලා තියෙන O සිට D දක්වා දුර 5යි කියලා. වැඩි හිතන්න එපා මේ ගානේ. O සිට D දක්වා දුර 5යි කියලා දීලා තියෙනවා. උදේ අරය 7යි. එහෙනම් මේ පාදේ 7යි විතර සමස්ත මේ උස කීයද? 12යි. right මේ පාදේ 5යි. අපෙන් අහන්න පුතේ කෙලින්ම A සිට C දක්වා තියෙන දුරනේ. ඉතින් මේ පාදේ 12 නම් මේ පාදේ 5 නම් ඔයා ගන්නවා අනිවාර්යයෙන්ම පය දෙක සම්බන්ධතාවය යොදාන තියෙනවා. මෙන්න මේ කියන ත්‍රිකෝණ AC එන්නේ අනිවාර්යයෙන් 13යි නේද? ඇයි ඒ? කොහොමද එන්නේ? කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ
එකතු වෙන ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුව ওই විදිහට ආවොත් රයිට් ওই විදිහට ආවොත් අපිට උත්තරේ නම් කියන්න කියලාද පුතේ 13ක් කියලා. කොහොමද දෙන්නේ? 12 වර්ගයේ 144යි 5 වර්ගයේ 25යි 144යි 25 169 වර්ගමූල තමයි කර්ණය කියන්නේ. ඒතකොට කර්ණයට එනවා 13ක් කියලා. ලොකුවට ගණන් හදන්න දෙයක් නැහැ නේද? ඒකේ පිළිතුරංක 1 එනවා. උත්තරේ 13 නේද? උත්තරේ 13 පිළිතුරංක 1. නම් ප්‍රශ්නය අංක 15 අවසානයේ. යම් ප්‍රශ්න අංක 16කට. right අපි යන 16 වෙනි ගානට පුතේ 16 වෙනි ගාන 16 වෙනි ගානේ කියනවා අරේ සෙන්ටිමීටර් 7ක් වූ ඝන අර්ධගෝලයක පරිමාව. ඝන අර්ධගෝලයක් ගැන කතා කරන්නේ. right ඝන අර්ධගෝලයක්. එහෙනම් අරේ සෙන්ටිමීටර් 7ක් වෙච්ච ඝන අර්ධගෝලයක් තියෙන්නේ. ඝන අර්ධගෝලයේ පරිමාව. එතකොට පුතේ අර්ධගෝලයේ පරිමාව සූත්‍රය මොකක්ද පුතේ? right ඔයාලට කිව්වේ 3 න් 2යි πr වල ඝනය කියලා නේ. right එතකොට 3 න් 2යි π කියන්නේ 7න් 22යි r කියන්නේ 7යි. right 7 මෙහා sorry 3 කැපෙන්නේ මේ 7ට කැපෙනවා. ඒතකොට එන්නේ 44 වරක් 49 බෙදන් තියෙන්නේ 3. 44 වරක් 49 බෙදීම 3. හස්සේ 18.67යි 718.67ක් කියලා ගත්තේ ආසන්න වශයෙන් ඝන සෙන්ටිමීටර පරිමාණය ඝන සෙන්ටිමීටර වලින් එන්නේ 718.67යි ඝන සෙන්ටිමීටර පිළිතුරු අංක 4 නම් 16 පිළිතුරු අංක 4 මේ පාදේ 12යි මේ පාදේ 9යි මේ පාදේ 17යි මේ කියන පාදේ x නම් ඒක හොයන්න ඕනේ right ඩබල් පයිතගොරස් ස්ථාන තියෙනවා ඒ කියන්නේ පුතේ අනිවාර්යයෙන් මේක රුචිකෝණික ත්‍රිකෝණයක් හින්දා ඒක රුචිකෝණික ත්‍රිකෝණයක් හින්දා අනිවාර්යයෙන්ම මේ පාදේ හොයාගන්න නම් අනිවාර්යයෙන් අපිට මේ පාදේ ඕනේ අපි අර y කියලා කිව්වෝ දැන් මේක රුචිකෝණික ත්‍රිකෝණයක් නේ කොහොමද දැන් මේ රුචිකෝණික ත්‍රිකෝණයේ y හොයන්න පුළුවන් පයිතගොරස් ස්ථාන එහෙනම් අපි දාමු පුතේ y වර්ගයේ සමානයි ද කාරණය මේ ත්‍රිකෝණයට එක කර්ණය වුණාට මේ ත්‍රිකෝණයට එක පාදයක් නේ. ඒ ත්‍රිකෝණයේ කර්ණය තමයි 10. අපි මුලින්ම y කියන පාදේ හොයාගන්න ඕනේ. y වර්ගය සමානයි 12 වර්ගය දාන 9 වර්ගයේ. 12 වර්ගය පුතේ අපිට එනවා 144යි. 9 වර්ගය 81යි. 144 81 එක ගාම පුතේ 4යි 5යි. right? 12න් 2යි එකක් ඉතුරුයි 225යි. right? y වර්ගය සමානයි 225යි. now y වර්ගයේ ඔහොම තියන්න අපිට ඊළඟට ඕනේ නෑ ඒක. ඒකට හේතුව ඊළඟට තමයි පයිතගොරස් ස්ථාන තියෙන්නේ නෑ x වලට එන්නේ. right එහෙනම් දාන්න මෙතන 25ක් මෙතන එන්නේ y වර්ගයට. y 25 වර්ග 225 වර්ගමූලේ 15 කියලා වань ඕන ලියාගත්තා කිසිම අවුලක් නැත්තේ නෑ. මොකද ඒක අවශ්‍ය වෙන්නේ අපිට මේ ගානට. ඒකට හේතුව ආයි අපි ආදේශ කරන්නේ y වර්ගය. නැත්නම් බලන්නකෝ. දැන් ආයි මේ ත්‍රිකෝණයට පුතේ ආයි දාන්න ඕනේ පයිතගොරස්නේ. එතකොට මොකක්ද එන්නේ 17 වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය කියලා නෙන්නේ 17 වර්ගය 17 වර්ගය කීයක් වෙනවද පුතේ 4කට 49යි එතකොට 280 ගණන් එන්නේ 17 ගුණ කිරීම 17 මොනවාට අපිට 289 right 289ක් එන්නේ එතකොට x වර්ගයේ ධන y වර්ගය කියන්නේ 225 right එහෙනම් 289න් අඩු කරන්න 225 x වර්ගය. මෙන් 5ක් කියම 4යි 64යි. ප්‍රකාරණේ 64 මේ 64යි නුඹේ නම් 64 වර්ගමූලය කියන්නේ x. x කියන්නේ 8යි. x කියන්නේ 8යි. x කියන්නේ 8යි. 17 නම් පිළිතුරු අංක 4. 17 පිළිතුරු අංක 4. 18ට එනවා පයිතගොරස් ත්‍රිත්වයක් වන්නේ. පයිතගොරස් ත්‍රිත්ව හොයන ලේසිම විදියක් තියෙනවා. පුතේ
පයිතගරස් ත්‍රිත්ව හොයන ලේසිම විදිය තමයි දී ඇති පාද තුන තියෙනවානේ. දී ඇති පාද තුනෙන් විශාලම පාදයේ වර්ගයට ඉදිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතු සමාන නම් ඒක පයිතගරස් ත්‍රිත්වයක්. පයිතගරස් ත්‍රිත්වයක් වෙන්න නම් පුතේ ඍජුකෝණික ත්‍රිකෝණයක් හැදෙන්න ඕන. දැන් පයිතගරස් ත්‍රිත්වයක් වෙන්න නම් ලේසිම ක්‍රමවේදය තමයි විශාලම පාදයේ වර්ගය ඉදිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුවට සමානද කියලා චෙක් කරන්න. ඒක ඔයාලට තියෙන දත්ත අවස්ථා ටික බලන්න. right? පහත දැක්ක අතරින් පයිතගරස් ත්‍රිත්වයක් වන්නේ. දැන් පළවෙනි එක බලන්න. 13 වර්ගය. right? එහෙනම් විශාලම පාදයේ වර්ගය ඉදිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුව. right? 12 වර්ගය දාන 5 වර්ගය. ඉතින් මට කියන්නේ මේ ලේසිම එකක් තියලා තියෙනවා. 144යි 25යි. දැන් මේක මට කියන්නේ 144 25 169ට සමාන වෙනවද අසමාන වෙනවද? සමාන වෙනවා. මේක පයිතගරස් ත්‍රිත්වය. එහෙනම් පයිතගරස් ත්‍රිත්වයක් කියනවා. right? එහෙනම් අනිත්‍ය අනිවාර්යෙන් පයිතගරස් ත්‍රිත්ව නෙමෙයි. එහෙනම් 18 පිළිතුරු අංක 1. එහෙනම් 18 කෙලින්ම උත්තරය ආවා පිළිතුරු අංක 1. පයිතගරස් ත්‍රිත්වයක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ලියා ගන්න අවශ්‍ය නම් පයිතගරස් ත්‍රිත්වයක් වෙන්න නම් මොකද පුතේ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම? විශාලම පාදයේ වර්ගය ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුවට සමාන වෙන්නම ඕන. මොකද්ද? විශාලම පාදයේ වර්ගය ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුවට සමාන වෙන්න ඕන. එහෙම වුණොත් පයිතගරස් ත්‍රිත්වයක් නැත්නම් ඍජුකෝණික ත්‍රිකෝණයක් හැදෙනවා. පූර්ණ සංඛ්‍යා වලින් හැදෙන්නේ. දශම සංඛ්‍යා නෙමෙයි. right 19 ගානට යන්න. ABC සමපාද ත්‍රිකෝණයේ A ශීර්ෂයේ සිට ABC සම්පාද ත්‍රිකෝණයක් තියෙනවා. මේ මාකර මෙතන ABC සම්පාද ත්‍රිකෝණයේ A ශීර්ෂයේ සිට BC පාදයේදී ලම්බයේ අඩිය මේ ලම්බයක් කියන්නේ මේ ලම්බයේ අඩිය D. හොඳට මතක තියාගන්න මේ පාදයේ අතර සමාන බෙදෙනවා. ඒතර මේක අංශක 60යි. right මේක අංශක 30ක් බවටපත් වෙනවා නිකන්. හොඳේ මම නිකන් දැම්මේ. ඔයාලට අවශ්‍ය නම් දාගන්න. මොකද සමපාද ත්‍රිකෝණයක් නම් පුතේ අනිවාර්යෙන් කෝණ සමාන වෙනවා. ත්‍රිකෝණයක පාදයක දිග සෙන්ටිමීටර් 2 නම්. right ත්‍රිකෝණයේ පාදයේ දිග සෙන්ටිමීටර් 2 නම්. මෙන්න මේ පාදයේ සෙන්ටිමීටර් 2යි. ගණන් හදන ඕන විදි තියෙනවා. ඕන තරම් විදි තියෙනවා. මේ පාදයේ 2යි. right අපෙන් අහනවා AD පාදයේ දිග. AD පාදයේ දිග කියන්නේ මෙන්න මෙයා. right ඉතින් ඔයාලට පුතේ ත්‍රිකෝණ මිතිය දාන්නත් පුළුවන් පයිතගරස් දාලා හදන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ත්‍රිකෝණ විතරක් තෝරගන්න ඕනේ. අනිවාර්යෙන් පුතේ මේ කෝණ සමච්ඡේද දෙකේ තුලින් න්‍යාය මේ අංශක 30යි. ඉතින් මේ කවුද මේ ත්‍රිකෝණයට අදාළ? මේ ත්‍රිකෝණයට අදාළ මෙයා කර්ණය. මෙයා බද්ධ පාදය. මේ ත්‍රිකෝණයට අදාළ මේ කෝණයට අදාළ මෙයා බද්ධ පාදය. මෙයා කොහොමත් කර්ණයනේ. නම් මට කියන්න පුතේ බද්ධ පාදය කර්ණය සම්බන්ධනේ cos එනම් අංශක 30ට cos සමපාදය දාන්න ත්‍රිකෝණ මිතිය. cos අංශක 30 සමානයි අපිට හොයන්න තියෙන්නේ AD. එහෙනම් AD බද්ධ පාදයේ විදීම කර්ණය 2. right cos 30 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. AD බෙදීම 2. දෙකට දෙක කැපෙලා යන මූල 3 සමානයි. එහෙනම් AD කියන්නේ මූල 3. AD කියන්නේ මූල 3. හරිද? විසිරි ගන්නට යමු. තිරස් පොළොව මත පිහිටි P ලක්ෂයක සිට උතුරට මීටර 5ක් ගමන් කර එතෙන් නැගෙනහිර මීටර 8ක් ගමන් කිරීමෙන් Q ලක්ෂය ළඟා වේ. PQ දුරසය. දිගංශය වගේ ගානක් සාමාන්‍ය වෙලු. right 20 වෙනි ගානට යන්න. right අපි යන පුතේ 20 වෙනි ගානට. තිරස් පොළොව මත P ලක්ෂයක සිට උතුරට මීටර 15ක් ගමන් කරනවා. උතුරු පැත්තට මීටර 15ක් ගමන් කරා. නැගෙනහිරට ගමන් කරනවලු මීටර 8ක්. එහෙනම් 15යි 8යි. මේක P ලක්ෂය. මේක Q ලක්ෂය. right P සහ Q දුර අපහන්නේ කියන මේ දුර තමයි හන්නේ. ඉතින් නැගෙනහිර දිශාවට ගමන් කරා කියන අංශක 90යි. කෙලිම පයිතගරස් ස්ථාන තියෙන්නේ. එතකොට x වර්ගය සමානයි 15 වර්ගය දාන 8 වර්ගයේ 15 + 15 225යි. right 8 වරක් 8 64යි. 289යි. 289 වර්ගමූලය තමයි එතකොට x වෙන්නේ. එතකොට x එන්නේ 17ක් කියලා. 17යි මීටර දෙක. x එන්නේ 17. කෙලින් පයිතගරස් ස්ථාන දෙක. පොඩි ගණන්නේ
ABC අනු O කේන්ද්‍රය උතේක පරිධිය මත පිහිටි ලක්ෂ 3කි. AC පාදයේ දිග 9ක්ද BC පාදයේ 12ක්ද AD දිග සොයන්න. right මේ 21 වෙනි ගානේ. මේක ලොකු දෙයක් නෙමෙයි. පොඩි ඕලෙවල් දැනුමක් තියෙන්නේ. උදේ O කියන්නේ කේන්ද්‍රය. උදේ විස්කම්භය හරහානේ ගමන් කරන්නේ. ඊට ඔයාලට කියලා තියෙන්නේ මෙතන A. ඊට ඕමනේ කියලා තියෙන්නේ. right මෙතන B. sorry මෙතන C. මෙතන B. right මේ පාදේ 9යි මේ පාදේ 12ක් කියලා දීලා තියෙනවා. මෙතන කේන්ද්‍රනේ. පුතේ අර්ධ උතේක කෝණය अंश 90යි. මොකද අර්ධ උතේක කෝණය अंश 90යි කියන්නේ? අර්ධ උතයක් නෙමෙයි තියෙන්නේ. එන්න මේ අර්ධ උතේ තියෙනවනේ. ඒ අර්ධ උතේ මෙන්න මේ ලක්ෂ්‍යය ඉඳන් පරිධියට අඳුර ලබන ඕනම රේඛාවක් මගින් ඉඳකට නිර්මාණය වෙන කෝණය තියෙනවනේ මේ විදිහට. ඒ කෝණය කොහෙන් ගත්තත් अंश 90යි. එහෙනම් මේකේ ඍජු කෝණ ත්‍රිකෝණය. ඉතින් ඔයාලෙන් අහන්නේ මොකද්ද? AB දිග සොයන්න. AB දිග කියන්නේ එතකොට මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ කාරණේ. ඉතින් ඔයාලට මෙන්න මේ කියන තැනට විතර ඕන උනේ. මේක अंश 90ක් කියන්නේ. එහෙනම් මට දාන්න මේ කියන්නේ AB. එහෙනම් AB පාදයේ වර්ගය සමානයි 9 වර්ගය දන 12 වර්ගය. 9 වර්ගය 81යි 12 වර්ගය පුතේ 144යි. 81 144 කියන්නේ පුතේ 225ක් කියනවා. එහෙනම් AB වර්ගය සමානයි 225යි. එහෙනම් පුතේ AB සමානයි 225 වර්ගමූලනේ. ඒ ඉතින් පුරු පුරා ලියන්න ඕනේ නැහැ 225 වර්ගමූලය. ඒක පුතේ 15ක් කියලා සෙන්ටිමීටර. AB සමානයි 15යි. පිළිතුරු අංක 5. ඒක නම් තින පිළිතුර. right ආ 22 ආවනේ තානේ පයිතගොරස් ත්‍රිත්වයක් ගැන අහන්නේ. right එහෙනම් 21 පිළිතුරු අංක 5. එන 22කට දෙක බලන්න. පහත ඒවා අතුරින් පයිතගොරස් ත්‍රිත්වයක් වන්නේ. පයිතගොරස් ත්‍රිත්වයක් වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? විශාලම පාදයේ වර්ගය ඉදිරි පාදයන්ගේ වර්ගයන් එකතුවට සමාන වෙන්න ඕනේ. right. පළවෙනි එක බලන්න. 17 වර්ගයේ සමාන වෙන්න ඕනේ. 15 වර්ගය ධන 8 වර්ගය. බලමුද එනවාද කියලා? 225යි 64යි 289යි. right 17 වර්ගයේ 289. නෑ ඒක හරි. පළවෙනි එකෙන්ම ආව උත්තරේ. මේක හරි. පයිතගොරස් ත්‍රිත්වයක් වන්නේ නම් පළවෙනි එකම හරි. right විශාලම පාදයේ වර්ගය ඉදිරි පාදයන්ගේ වර්ගයන් එකතුවට සමාන වෙන්න ඕනේ. මේ තීරුම් ගන්න දාන්නේ. right පොඩි පොඩි ගණන් වලින් තේරුම් ගන්න දාන්නේ. වෙබ්සයිට් එක ලොග් වෙන්න. malavidarshan.lk වෙබ්සයිට් එක ලොග් වෙලා ඉතින් රෙජිස්ටර් වෙන්න. ඒ ක්‍රමවේදය ගැන මම ඔයාලට කියන්නම්. ඔයාලට පන්තිවල ජොයින් වෙන්න අවශ්‍යතාවය තියෙනවා නම් පුතේ මෙන්න මේ නම්බර්ස් එකට කෝල් කරන්න. ඒගොල්ලන්ට පන්තිවල ජොයින් වෙලා වෙබ්සයිට් එක හරහා සීලෝ වීඩියෝස් නැරඹීමේ හැකියාව තියෙනවා. right ක්ලාස් එකට ජොයින් වෙන්න ඔන්න ඔය කියන නම්බරේට කතා කරා නම් හරි ඔයාලට ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. වෙබ්සයිට් එකේ හරහා තමයි පුතේ පාඩම් ටික ප්ලේ කරන්නේ. පාඩම් ටික වීඩියෝ රෙකෝඩින් විදිහට දාන්න. ඒතකොට ලංකාවේ ඕනලාමෙන්ට ඕන වෙලාවක බලන්න පුළුවන්. YouTube platform එකේ තමයි ප්ලේ වෙන්නේ. ඒතකොට YouTube unlimited package එක දාගත්තා නම් ඔන්න පාඩම් ටික හොඳට අපිත් එක්ක එකතු වෙලා වැටි කරන් යන්න පුළුවන්. අපි මේ වෙනකොට පුතේ පයිතගොරස් පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව ත්‍රිකෝණමිතිය කියන පාඩම් අවසන් කරලා තියෙනවා. ඒතකොට මේ පාඩම් වලට ඔයගොල්ලෝ සහභාගී වෙන්න හැකියාවක් තියෙනවා. කිසිම අවුලක් නැතේ නොමිලේ ලැබෙනවා. right පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව කියන පාඩම් නොමිලේ ලැබෙනවා. ත්‍රිකෝණමිතියට ඔයගොල්ලන්ට ඇතුළත් වීම කරන්න පුළුවන් මේ මාසය තුලදී. right අපි යනවා 23 වෙනි ගානට. right අපි යනවා පුතේ 23 වෙනි ගානට. සිලින්ඩරයක් තියෙන්නේ. මේ සිලින්ඩරේ වක්‍ර කොටසේ වර්ගඵලය වෙනවා. මෙන්න මේකේ අරය R. right අරය පුතේ 8යි. 4යි. අරය 4යි නේ. විස්කම්භය 8යි කියලා තියෙන්නේ. උස තියලා තියෙනවා 14. මගේ පුතාලා මට කියන්න. එතකොට මේක ওই විදිහට හදාගත්තට පස්සේ ගැලවුවට පස්සේ ওই විදිහට ත්‍රිකෝණාශ්‍රයක් එන්නේ. මේ පාදේ තමයි මේක. මේ 2πr කියන පාදේ තමයි පුතේ මේ පාදේ වෙන්නේ. right එතකොට 2πr කියන පාදේ මේ පාදේ එනකොට 14 වාරයක් 2πr වලින් පුතේ වර්ගඵලය ලැබෙන්නේ. 14 වාරයක් 2πr යන 14 ගුණ කරන්න දෙවරක් 5 කියන්නේ 7 22 r කියන්නේ පුතේ 4යි. right r කියන්නේ 4යි නේද? එතකොට 4 කැපෙනවා මෙතන 2යි. උත්තරේ පුතේ වාට 88 ඒවා 4ක්. 88 ඒවා 4ක් ගත්තට පස්සේ වාට උත්තරේ වෙන ලස්සනට
352ක් කියලා. 352ක් වර්ග සෙන්ටිමීටර කියලා. අසම උත්තරය 352ක් එනවා වර්ග සෙන්ටිමීටර කියලා. 24 වෙනි ගාන. 24 වෙනි ගානේ රූපේ දැක්කේ හරස්කඩ වර්ගඵල 1.265 වන ප්‍රිස්මයේගේ පරිමාස වලට. දැන් පරිමාවටක් ගාලා කියන ප්‍රිස්මේ වලු දෙන්නේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. රයිට්. නම් පරිමාව අපිට හොයන්න තියෙන්නේ ඒකේ වර්ගඵලය අපිට දීලා තියෙනවා 1.265යි දිග කියන්නේ පුතේ 3යි. නෑ 1.265යි 1.265යි 3 දිරීම 3 සමානයි 3.795. ඉතින් මේවා පොඩි ගණන් කියලා හිතන්න එපා. මේවා ඔයගලන්ට සූත්‍ර මතක් වෙන්න දාන්නේ. තව අමතක කරගන්න නිසා. ඝන සෙන්ටිමීටර ඔච්චරයි. රයිට්. හරිද? ඉතින් මේ වගේ හොඳ ගණන් සාකච්ඡා කරලා තියෙන වෙබ්සයිට් එකේ YouTube එකේ වෙබ්සයිට් එක හරහා දාලා තියෙන පෘෂ්ඨ වර්ගඵල හා පරිමාව කියන පාඩම් කොටසදී ඒ ටික අනිවාර්යෙන් බලන්න. ඒක හැමෝටම නොමිලේ බලන්න පුළුවන්. මාලක පීදර්ශන වෙබ් අඩවිය ඔස්සේ රෙජිස්ටර් වෙන්න ඕන ගිහිල්ලා. රයිට්. ඒකට මම ඒක මෙතන කියලා තියන්නම්. ඒකට හැමෝටම පේනවා. online මාලක පීදර්ශන වෙබ්සයිට් එක. මාලක ප්‍රියදර්ශන .lk මාලක ප්‍රියදර්ශන.lk වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න. වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුණාමෙට ආරම්භක පාඩම් නොමිලේ නැරඹීමේ හැකියාව තියෙනවා. YouTube හරහා තමයි ප්ලේ වෙන්නේ. ඒක ලේසි. රයිට්. එතන හොඳ ගණන් වගේක් දාලා තියෙන පුතේ මේක බේසික්ම පේපර් එකක් වාට සූත්‍ර ටික මතක් කරන් යන්න සුළු කිරීමත් එක්ක. රයිට්. 25 වෙනි ගානට යමු. රයිට්. අපි යන පුතේ 25 වෙනි ගානට. විස්කම්භය 14ක් සූත්‍ර. විස්කම්භය 14ක් වෙච්ච. විස්කම්භය 14ක් පුතේ අරය 7යි. රයිට්. අර්ධවෘත්තාකාර ආස්තරයක පරිමිතිය කියන වටේ දිග සමස්ත වටේ දිග අහන්නේ. එතකොට මේකේ පුතේ 2πr වලින් භාගයක් නේ. රයිට්. එතකොට 2πr වලින් භාගයට එක්කව කරන්න ඕනේ 7 2ක්. සමස්ත කොටස් දෙක. එතකොට දෙකට කැපෙනවා π කියන්නේ 7 22යි. රයිට්. r කියන්නේ 7යි. එයාට එකතු කරන්න 14ක්. රයිට්. මෙතන කැපෙනවා උත්තරේ 36ක් කරනවා අපිට සෙන්ටිමීටර වලින්. රයිට්. විස්කම්භය 14ක් වෙච්ච උනාම අර්ධවෘත්තාකාර ආස්තරයේ පරිමිතිය 7ක් ගන්න වෙනවා අරය. එතකොට ඔක්කොම වෙනවා 36 සෙන්ටිමීටර කියලා. රයිට්. එහෙනම් 25 හරි. අපි යමු පුතේ ඊළඟට 26 වෙනි ගානට. 26 වෙනි ගානට. 26 වෙනි ගානේ කියනවා අරය සෙන්ටිමීටර 7ක්ද හේතුවක් ගැන කියන්නේ. අරය සෙන්ටිමීටර 7ක්ද ලම්බ කුස 12ක්ද. ඒ ලම්බ කුස 12ක් වුණොත් අනිවාර්යයෙන්ම බලන්න ඊළඟ කතන්දරේ මොකද්ද කියලා. වක්‍ර කොටසේ වර්ගඵලය. මේ වක්‍ර කොටස කියන්නේ වටේනේ. මෙන්න අනිවාර්යෙන් මේ L උස ඕනමයි. රයිට්. ඔය L උස අවශ්‍යමයි. එහෙනම් පුතේ අනිවාර්යෙන් ඒක ගන්න පය දෙකස් දාන්න වෙනවා. රයිට්. එහෙනම් මම කියන්නම් L වර්ගය සමානයි 12 වර්ගය දාන 7 වර්ගය. රයිට්. L වර්ගය සමානයි 12 වර්ගය 144යි. 7 වර්ගය 49යි. ඔක්කොම වෙන පුතේ එතකොට 193ක් කියලා එනවා. රයිට්. එහෙනම් L කියන්නේ 193 වර්ගමූලය. පළමු දශම ස්ථානයට ගන්න. L වල පළමු දශම ස්ථානයෙන් ගන්න 193 වර්ගමූලය. දහතුන දශම 8යි. පළමු දශම ස්ථානයෙන් කියන්නේ 13.8යි. රයිට්. ඔයාලා දැන් වක්‍ර කොටසේ වර්ගඵලය ගන්න නම් පුතේ ඔයාලා දාන්න ඕනේ වක්‍ර කොටසේ වර්ගඵලය. වක්‍ර කොටසේ වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? πr l විතරයි නේ. හේතුව වක්‍ර කොටසේ වර්ගඵලය πr l. 722යි. r කියන්නේ පුතේ එතකොට කීයද? 7යි. l කියන්නේ පුතේ 13.8යි. එතකොට 4 7 කැපෙනවා. 22 ගුණ වෙන්නේ 13.8. 22 ගුණ කිරීම 13.8 සමානයි 303.6යි. 303.6යි. පළමු දශම ස්ථාන ලියුවොත්. ඔක නැත්තම් වෙනස් වෙනවා පොඩ්ඩක්.
right මේක තමයි වර්ග සෙන්ටිමීටර. නම් 26 වෙනි ගාන වර්ග සෙන්ටිමීටර වලින්. right අපි යනවා 27 වෙනි ගානට. පතුලේ ආරේ සෙන්ටිමීටර 7ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරයක උස සෙන්ටිමීටර 12ක්ගේ වක්‍ර කොටසේ වර්ගඵලය. පතුලේ ආරය 7ක් අර විදිහම ගානක් තියෙන්නේ. මේක නම් කෙලින්ම පතුලේ ආරය 7යි කියලා දීලා තියෙනවා. right එතකොට මේකේ උස කියලා තියෙනවා 12 සෙන්ටිමීටර කියලා. right මට කියන්නේ ඒතකොට ඍජු කෝණාශ්‍රයක් නිර්මාණය වෙන්නේ. ඒතකොට ඍජු කෝණාශ්‍රය මේ පාදයේ 2π r එනම් 12 වරක් 2π r වලින් කෙලින්ම අපිට එනවා 12 වරක් දෙවරක් π කියන්නේ 7.22යි r කියන්නේ එතකොට 7යි 4 7 කියපෙනවා. right 12 වරක් දෙවරක් 22 කියන්නේ 12 වරක් 44 කියවනවා හරියටම හරි. 528 පිළිතුරු අංක 1. දී ඇති කේන්ද්‍රික ඛණ්ඩ චාප දිග සොයන්න 28 වෙනි ගාන. ඒතර කේන්ද්‍රික ඛණ්ඩ චාප දිග කිව්වම පුතේ අපිට හවු වෙන්නේ ඔන්න ඔය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩේනේ. ඒතර මේක අංශක 45ක් කියලා තියෙන්නේ. right මේක සෙන්ටිමීටර 14ක් කියලා තියෙන්නේ. ඒතර මේකේ චාප දිගයගේ මේක s නම් මට කියන්න පුතේ සූත්‍රය මොකද්ද? s සමානයි සමස්ත වෘතයක් නම් 2πr ඒකෙන් අංශක 360න් θ නේ. right එහෙනම් මේ θ කෝණය අංශක 45ක කෝණයක් තියෙන්නේ. right අපිට ආරය දීලා තියෙනවා 14ක් කියලා. එහෙනම් දාමු පුතේ s සමානයි 7.22යි r කියන්නේ කීයද පුතේ 14යි අංශක 45යි 360න් 45. right 4 7 1යි 2යි පුතේ මෙතන ඉන්නේ 8න් 1යි. right තවා ගන්න පුළුවන් තව දෙවරක් 2 4යි 8ට 4 ඒවා 2යි 2ට 2 ඒවා 1යි ස්ථිර 2 11 s සමානයි सेंटीमीटर 11ක් කියලා. s සමානයි सेंटीमीटर 11යි. පිළිතුරු අංක 3. 28 වෙනි ගානේ පිළිතුරු අංක 3. යමු 29 වෙනි ගාන. 29. පෘෂ්ඨ වර්ගඵලය 1188ක් වූ සිලින්ඩරයක වක්‍ර කොටසේ වර්ගඵලය 880ක් නම් එහි පතුලේ වර්ගඵලය වන්නේ. පුෂ්ඨ වර්ගඵලය 1188ක් වූ සිලින්ඩරයක right වක්‍ර කොටසේ වර්ගඵලය right 880ක් නම් එහි පතුලේ වර්ගඵලය කොපමණද? දැන් පුතේ සිලින්ඩරයක් කියන්නේ පොඩි ළමයින් ගානක් මේක ඇත්තටම right මේකේ සමස්ත පුෂ්ඨ වර්ගඵලය 1188ක් කියලා කියනවා. වක්‍ර කොටසේ වර්ගඵලය 880ක් නම්. එහෙනම් මට කියන පුතේ පතුලේ වර්ගඵලය නේ අහන්නේ. පතුලේ වර්ගඵලය කියන්නේ එක රුතයක් නේ. අරේ වත්මේ වර්ගඵලය අහන්නේ. එතන මට කියන්න right පතුලේ වර්ගඵලය කියන්නේ right නම් වෘත දෙකේ වර්ගඵලයක් නේ. නම් වෘත දෙකේ වර්ගඵලය කියන්නේ වෘත දෙකේ වර්ගඵලය කියලා ගමු. නම් වෘත දෙකෙහි වර්ගඵලය සමාන වෙන්නේ සමස්ත වර්ගඵලය 1188න් අඩු කරන්න තියෙන 880ක්. දැන් වෘත දෙකේ වර්ගඵලය එනවා. අඩු කරන්න 880. 308ක් කියලා නෙන්නේ. වෘත දෙකේ වර්ගඵලය 308ක් නේ. ඒතර මට කියන්න පුතේ ඕක 308 දෙකෙන් බෙදුවොත් නේද එක වෘතයක වර්ගඵලය. එහෙනම් පතුලේ වර්ගඵලය කියන්නේ සමාන වෙන්නේ 308 බෙදන්න ඕනේ කියන දෙකෙන් 154 වර්ග සෙන්ටිමීටර. පොඩි ගාන චුටි ගාන 154 වර්ග සෙන්ටිමීටර. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. යමු පුතේ 30 වෙනි ගානට. අරේ සෙන්ටිමීටර 5ක් අරේ සෙන්ටිමීටර 5ක් වූ වෘතයක කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර 3ක් දුරින් ඡාය පිහිටයි AB ඡායේ දිග කොපමණද කියලා අහනවා. right මේ තියෙන්නේ මේක පුතේ සෙන්ටිමීටර 3යි. මේ ඡායේ දිග අහනකොට මේ පාදේ අපිට ගන්න පුළුවන්. එතකොට මේක 5යිනේ කියලා දෙය දෙන අරේ 5ක් කියලා දෙය දෙන. ඉතින් මට කියන්න පුතේ මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් වෙනවනේ අනිවාර්යයෙන්මනේ. මේ අනිවාර්යයෙන්ම ඍජුකෝණික ත්‍රිකෝණයක් වෙන එක්කෙනාගේ මේ පාදයේ 3යි මේ පානම් මේක 4ක් නෙන්නේ. එතකොට මේ පාදයේ අනිවාර්යයෙන්ම 4යි. එහෙනම් පුතේ උත්තර එනවා ජායේ සමස්ත දිග
8ක් කියලා එනවා. සමස්ත දිග right කියන පුතේ ප්‍රශ්නාංක 31 sin θ සමානයි 0.5 නම් AB දිග වන්නේ right දැන් AB දිග අපෙන් අහන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙන්නේ එතන තමයි θ මේක AB මම හිතන්නේ මාරු වෙලා තියෙන අනිත් පැත්ත මාරු කරලා තියෙන මේක B මේක A right අපිට දීලා තිනවා මේක සෙන්ටිමීටර් 12ක් කියලා right කොහොමද මේක හොයන්නේ දැන් අපිට දීලා තියෙන්නේ sin θ sin θ සමානයි 0.5 නම් sin θ 0.5ක් වෙන්න නම් sin θ කියන්නේ භාගයක් නේද එතකොට දැන් sin θ භාගයක් වෙන්න නම් right θ කියන්නේ කීයක්ද අංශක 45ක් වෙන්න බෑ පුතේ මොකද sin අංශක 45 තමයි sorry sin අංශක 30 තමයි sin කිය භාගය sin අංශක 30 නේ එතකොට භාගය වෙන්නේ එතකොට θ කියන්නේ කෙලින්ම අංශක 30ක් කියලා අපිට ගන්න පුළුවන් right 45 නෙමෙයි හරිද භාගය කියලා ගන්න පුළුවන් sin අංශක 30 භාගය එතකොට sin අංශක 30 භාගයක් වෙනවා කියලා කියනවා නම් right ඔයාගෙන් අහන්නේ මේකෙදි AB දිග right ඉතින් මේකේ sin අංශක 30යි නේ එතකොට මේක 30 නේ දරුවෝ θ කියන්නේ අතකොට 30ක් වෙලානේ දැන් එතකොට මේ පාදනේ අහන්නේ එතකොට මේ අංශක 30ට මේ පාදේ බද්ධ පාදයනේ මේක කරන්නේ එහෙනම් cos දාන්න cos 30 සමානයි බද්ධ පාදය තමයි AB බෙදීම කර්ණය තමයි 12 cos 30 මුල 3 බෙදීම 2යි AB බෙදීම 12 right කැපෙන පුතේ 6යි ඉතින් 6යි මූල 3 සමාන AB AB කියන්නේ 6යි මූල 3යි right 6යි මූල 3 කියන උත්තරයක් නෑ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අකිල කර්ණයක් නේ මේක කර්ණයක් බවට පත් කරන්න අනිත් පැත්තට ගන්නවා ඒ කියන්නේ මොකද්ද මෙයා සමස්ත මූලපදයට ගන්නවා රිවර්ස් ගියරයක් දාන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? 6යි මූල 3 කියන එක කෙනා කියලා කර්ණයක් බවට පත් කරගන්න අනිත් පැත්තට ගන්න. එතකොට කීයද? 6 වර්ගය 36යි. මෙයා වර්ග කරා මෙයාගේ වර්ගමූලය ඇතුළට ගත්තා. right? එතකොට කොහොමද කරන්නේ? මෙයා වර්ග කරනවා මේ වර්ගමූලය ඇතුළු පදයට ගන්න. එතකොට පුතේ 6 වර්ගය 36යි 3යි. හරිද? right? සමස්ත මූලපදය ඇතුළට ගත්තා. එහෙනම් 36 වර්ගමූලය 6යි මූල 3 වර්ගමූලය 3 වර්ගමූලය මූල 3යි. එතකොට පුතේ 36 වරක් 3 කියන්නේ කීයද 108ක් කියලා නෙමෙයි කොට අනිත් පැත්තට කරපු ගාන. right 108ක් කියලා එනවා. එහෙනම් 108 වර්ගමූලය තමයි පුතේ AB කියලා කියන්නේ. එහෙම උත්තරයක් නම් අපි ගාව තියෙනවා. 108 වර්ගමූලය කියලා තමයි එන්නේ. එහෙම උත්තරයක් නම් අපි ගාව තියෙනවා පිළිතුරු අංක 4. 31 ගේ පිළිතුරු අංක 4. අපි ඊළඟට යමු 32කට. right 32කට යන්න. 3 ඍණ 2 ගුණ කිරීම 2 ඍණ 2. 3 ඍණ 2 ගුණ කිරීම 2 ඍණ 2. 32 අපි ඉන්නේ. දර්ශක ගාන 3 ඍණ 2 ගුණ කිරීම 2 ඍණ 2. බෙදීම 3 ඍණ 5 ගුණ කිරීම 4 වර්ගය. right එක જાති පද පුතේ දර්ශක බෙදීමේදී දර්ශක අඩු වෙනවා බෙදීමේදී දර්ශක අඩු වුණොත් පුතේ මෙතන ඍණ දෙකට මෙතනින් අයින් කරන්න පුළුවන් පුතේ දෙකක් එතකොට යට ඉතුරු වෙන්නේ 3යි ඍණ දර්ශක උඩට යනකොට ධන දර්ශක වෙනවා ධන දර්ශක පල්ලෙහාට යනකොට ඍණ දර්ශක වෙනවා එහෙම නෙවෙන්නේ එතකොට ඔයා මට කියන්නේ මෙතන ඍණ දර්ශක උඩට යනකොට ධන දර්ශක වෙනවා මේ ඍණ දර්ශකයේ පල්ලෙහාට යනකොට ධන දර්ශක වෙනවා 3 උඩ එනවා හරිද යට එනවා 4 වර්ගයේ මේ උඩින් ආපු ඍණ දෙක පල්ලෙහාට යනකොට ධන දෙක වෙනවා 2 වර්ගය 3 වර්ගයේ 3 ගණය 3 3 9 9 24 යට එන්නේ 4 වර්ගයේ 16යි 4යි 27 බෙදීම 64 27 බෙදීම 64 ඒ උත්තරයක් දෙනවා පුතේ 27 බෙදීම 64 පිළිතුරු අංක 2 පිළිතුරු අංක 2 right අපි යනවා ඊට පස්සේ 33 වෙනි ගානට වීදුරු පිස්මේක මිනුම් දීලා තියෙනවා 33 වෙනි ගාන. වීදුරු පිස්මේක මිනුම් දීලා තිනවා ඒකේ එච්චු සොයනවා. මෙන්න මෙහෙම දීලා තින්නේ. ලොකුවට කතන්දරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. right මේ පාදයේ 10යි මේ පාදයේ 10යි අපිට දීලා තියෙන පුතේ
මේ පාදේ 12යි කියන්නේ. එතකොට මේ පාදේ හරියට දෙක මැදින් බෙදෙනවා මේක 6යි මේක 6යි. මට කියන්න අහන්න දෙයක් ඇත්තේ නැහැ මේ පාදේ 10 නම් මේ පාදේ 6 නම්. ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙන අනිවාර්යයෙන් මේ පාදේ 8. පොඩි ළමයින් ගන්න. right පයිතගොරස් සම්බන්ධතාවයක්. නම් කර්ණයේ වර්ග සමානයි ඉදිරි පාදයන්ගේ වර්ග ගැන එකතුව කියලා දාලා වැඩ ගන්නත් පුළුවන් මේක. නමුත් එච්චර දැන් යන්න එපා. නවා වැඩ කරන වැඩෙක් නේ. ප්‍රධාන ත්‍රිකෝණමිතික ඍජුකෝණික ත්‍රිකෝණයක පයිතගොරස් සම්බන්ධතා 3 4 5. right කර්ණයේ 5ක් වෙනවා. පාද දෙක 3 4. ඊළඟ එක 6 8 10. તો මතක තියා. ඊට පස්සේ 5 12 13. මේ තුන් දෙනා අනිවාර්යයෙන්ම මගේ ගණන් වල එනවා. right ප්‍රධාන පයිතගොරස් ත්‍රිකෝණ. ඒ කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණ. එහෙනම් මේ තමයි කර්ණය කියන්නේ. මේ කර්ණය කියන්නේ. මේ ඉතිරි පාදේ න අනිවාර්යයෙන්ම කර්ණයගේ අපිට ලේසියෙන්ම 10ක් කියලා දිනවනම් එක පාදයක් 6 නම් අනිත් පාදේ අනිවාර්යෙන් 8 විය යුතුයි ඍජුකෝණික ත්‍රිකෝණයක් නම්. right ඒක එසේම වියනවා. right 33 හරි යමු 34ට. නම් 33 උතේ උත්තරේ කිය දෙන්නේ 33 උත්තරේ එන්නේ 4. 34ට යමු. රූපේ පරිමාව 288ක් නම් xc යගේ වන්නේ. right රූපේ පරිමාව 288ක් කියන්නේ පුතේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිගනේ. නම් පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. දැන් මේකේ පරිමාව සමාන වෙන අපිට කියලා 288කට. right අදලා බලන්න රූප සටහන දියා 288කට. right ඒකේ හරස්කඩ වර්ගඵලයට තියෙන ත්‍රිකෝණයක්. ආධාරක පාදය 8යි උස x වෙච්ච දිග කීයද පුතේ ඔක්කොම 20 දිග 12යි. right දැන් සුළු කරන්නයි තියෙන්නේ. කැපුණා 4යි 288 බෙදීම 4 වරක් 12 සමාන x. දොළොස්වරක් අතර 48යි 288 තියෙන්නේ 288 බෙදන්න තියෙන එහෙනම් අපිට 48යි 288 48න් බෙදුවම මට හිතෙන විදිහට 6යි 288 බෙදීම 48 6යි ඔව් උත්තරේනේ 6යි නේ x සමාන 6යි එහෙනම් ඒකේ උස එන්නේ 6ක් කියලා පොඩි ගානක් right උස එන්නේ 6ක් කියලා නම් පුතේ 34 වෙනි ගානේ උත්තරේ 5 පිළිතුරු අංක 5 උත්තරේ එන්නේ 6 එතකොට පිළිතුරු අංක 5 35 වෙනි ගානට යන්න රූපේ දැක්වෙන්නේ ඝන සිලින්ඩරාකාර හරිමැදින් වෙන් වූ රූප සටහනකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වන්නේ right දැන් කල්පනාකාරී වෙන්න ඕනේ මේකේ පෘෂ්ඨ වර්ගඵලය ගන්න කියම ඔයගොල්ලන් මහන්සි වෙන්න ඕනේ නැහැ ලොකුවට මේකේ හරිම ලේසි ගන්න පුළුවන් right මම කියා දෙන ගන්න විදිහ right මට කියන්න දැන් මේ තියන්නේ වක්‍ර කොටසන්නේ 2πr වලින් භාගයක් නෙමෙයි තියෙන්නේ මේ 2πr වලින් භාගයක් right ඒ වක්‍ර කොටස අර පැත්තට යනකොට යටින් අර පැත්තට යනකොට අර කියන ඍජුකෝණාශ්‍රයකාරය හැඩයක්මනේ හැදෙන්නේ right එතකොට මෙන්න මේ කොටස තමයි යෝග මේ දික් කොටස තමයි ඒක දික් කොටස 15 right එතකොට මෙන්න මේ පාදේ තමයි මේ 2πr වලින් භාගයක් ඒ සමස්ත වෘතයක් නම් 2πr එකෙන් භාගයක් එතකොට මේ උඩ කොටසයි right යට දින වක්‍ර කොටසක් ඒ වගේම පුතේ කල්පනාකාරී වෙන්න මේකේ වෘත භාගයක් තියෙනවා එහා පැත්තේ තියෙන වෘත භාගයක් වෘත භාග දෙකක් කියන්නේ මොකක්ද පුතේ සම්පූර්ණ වෘතයක් එන සමස්ත වර්ගඵලය කියන්නේ වර්ගඵලයේ සමස්ත වර්ගඵලය එන්නේ කොහමද right 2πr බෙදීම 2 වගේ යට දින නේද වක්‍ර කොටසෙන් අරහෙට යන කොටස වක්‍ර කොටසෙන් right ඒ වගේ 15 right එයාට එකතු කරන්න මොකද්ද right අර්ධ වෘත්ත දෙකක් අර්ධ වෘත්තයක් කියන්නේ πr වර්ගයේ භාගයව දෙකක් නේද right ඒකට එකතු කරන්න උඩ තියෙන සම්පූර්ණ ඍජුකෝ නාස්‍යයක් පුතේ 15 14 දැන් කල්පනාකාරී වෙන අරේ කියදී පුතේ මේකේ අරේ ඉන්නේ නිෂ්කම්භය 14ක් කියලා මේක දීලා තියෙන්නේ න අරේ ඉන්නේ කියද්දි පුතේ 7යි න අරේ 7ක් වන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ න ආදේශ කරන්න සුළු කිරීම කරන්න පුළුවන් උපනිෂල් ලේසි මේකට මේක කැපෙනවා right මේකට මේක කැපෙනවා එතකොට π කියන්නේ 7න් 22යි r කියන්නේ 7යි 15යි එකතු කරන්න π කියන්නේ 7න් 22යි r කියන්නේ 7යි 7යි එකතු කරන්න 15 14
ඔය ටික නේ සුළු කරන්න පුතේ 22 වරක් 15 ඊට එකතු කරන්න 4 4 ලැබුණා 22 වරක් 4 ඊට එකතු කරන්න 15 වරක් 14 right ඉතින් ඔයාලට ලේසි විදිය තමයි ගත්තේ ඉතින් එකතු කරන්නයි තියෙන්නේ මෙතන යනවා 330යි right 22 වරක් 7 පුතේ 154යි 15 වරක් 14 කිව්වම පුතේ එතකොට 150යි 150යි 60යි 210යි නම් 330ට එකතු කරන්න 154ක් එකතු කරන්න 210ක් එකතු කරන්න 694ක් කියලා 694ක් වර්ග සෙන්ටිමීටර. කල්පනාකාරී වෙන්න මොන පුෂ්ඨ ටිකද එන්නේ කියන්නේ නේ. මෙතන අර්ධ උතය මෙතන අර්ධ උතය සමස්ත අර්ධ උත දෙකයි. යට කොටසේ මේ පාදයේ පුතේ 2πr වලින් භාගයක් එනවා මේ පාදයේ 2πr වලින් භාගයක් යට දිගට තියෙනවා පුතේ 15ක් තියෙන්නේ 15ක්. right එනයි ටික හරි. 694 පිළිතුරු අංක 2 35 පිළිතුරු අංක 2. ඊපස්සේ 36ට යනවා. යම් පුතේ නම් ගන්න 36 දෙකේ 6 දෙකේ 6 ගුණ කිරීම දෙකේ 3 බෙදීම 4 2 right සුළු කිරීම කරනකොට පුතේ සමාන ජාතිය පද සුළු කරනකොට කල්පනාකාරී වෙන මේක සුළු කරන්න ලේසි right ඔක්කොම දෙකේ පාදයෙන් හරව ගන්නත් පුළුවන් ඔයාලට කැමති නම් මේක සුළු කරලා ගන්නත් පුළුවන් දෙකේ පාදයෙන් ගන්න එක මට ලේසි right මම 4 කෙනෙක් කෙනා දෙකේ පාදයෙන් ලියනවා දෙකේ 6 ගුණ කිරීම දෙකේ 3 4 කෙනෙක් කෙනා කියන්නේ පුතේ දෙකේ වර්ගයනේ. එතකොට වර්ගයට වර්ග වෙනවා. right සමස්ත වෙනවා. එතකොට දෙකේ 6 ගුණ කිරීම දෙකේ 3. right වර්ගයේ පදේ බලයක බලය කියන්නේ පුතේ ගුණ කිරීමක්. එහෙනම් දෙකේ 4 කියනවා. right එතකොට මෙතන 4ට මෙතනින් කැපෙනවා පුතේ 4ක් ඉතුරු වෙන්නේ 2යි. ඒතර ඔක්කොම දෙකේ 5ක් කියනවා. සමාන පාද සහිත බලයන් ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා නේ. සමාන පාද සහිත බලයන් ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. දෙකේ 5 කියන්නේ පුතේ 32 නේද? ඒවරක් දෙවරක් දෙවරක් දෙක දෙවරක් දෙක 4 4 දෙක 8 8 දෙක 16 16 දෙක 32 උත්තර එනවා 32ක් පිළිතුරු අංක 2 පිළිතුරු අංක 2 36 පිළිතුරු අංක 2 37ට යන්නේ නම් 37ට අරේ සෙන්ටිමීටර 7ක් වූ උස HU සිලින්ඩරයක පරිමාව 3080ක් නම් සිලින්ඩරයේ උස වන්නේ right පරිමාව සමානයි πr වර්ග h නේ සිලින්ඩරයේ පරිමාව කීයක් කියලා කියනවද පුතේ 3080ක් කියලා කියනවා. නම් 5 කියන්නේ 7 22යි right අරය කියලා දින දින පුතේ 7යි 7 වරක් 7 උස තමයි අපි අහන්නේ ඒක තමයි දන්නේ නැත්තේ. නම් 3080 right මේ 4 කැපෙනවා බෙදීම 154 සමාන h පුතේ 154 154යි 308 154 දෙකයි 20ක් කියලා සෙන්ටිමීටර 20ක් කියලා උස h right ඒ කියන්නේ 37 වෙනි ගානට කල්පනාකාරී වෙන්න සුළු කරන්න පුළුවන්. දැන් මම කැල් එකකින් නෙමෙයි ගහුවේ සමහර ඒවා. right ඉතින් අපට විභාග නම් කැල් එකේ තියෙන කැල් එකම යූස් කරනවට වඩා ඔලුවත් පොඩ්ඩක් යූස් කරන්න. අපේ ළමයි ගොඩක් යූස් කරන්නේ නැති වෙකනේ ඔලු. right යම් ඊළඟට 38 වෙනි ගානට 38 වෙනි ගානට යමු පුතේ. මේ පොඩි බේසික් ගණන්. දී ඇති රූප සටහනට අනුව සමචතුරස්‍රයේ වර්ගඵලය. right then මේ පාදයයි අපිට දෙලා තියෙනවා මේක 10 අංක දෙකයි කියලා. right අනිවාර්යයෙන් මේ පාද හොයාගත්තම හරිනේ මො හැම පාදයක්ම සමානයි. පුතේ මේකෙදි ප්‍රධාන කාරණාවක් තියෙනවා. මේ පාදේ x නම් මේ පාදේ x නම් right ඔය x කියන එක හොයාගත්තයි කෙලින්ම පය දෙකස් දාලා. කොහොමද පුතේ ඍජුකෝණ ත්‍රිකෝණේ 10 මූල දෙකේ වර්ගය සමානයි 2x වර්ගය නේද? අයියේ x වර්ගය දාන x වර්ගය නේද? පය දෙකස් දාන මේ ත්‍රිකෝණෙට නේද? පාද දෙකේ වර්ගයන්ගේ එකතුව සමානයි කර්ණයේ වර්ගයට. කර්ණයේ වර්ගය කියන්නේ 10යි මූල දෙකේ වර්ගය සමානයි x වර්ගය දාන x වර්ගය. ඒතකොට 10 මූල දෙකේ
වර්ග කියලා ගත්තම right මේ කියන්නේ 2යි x වල වර්ගනේ සමස්ත. එහෙනම් මේක සමස්ත වර්ගමූල කරනවා. 10 මූල දෙකේ සමස්ත වර්ගමූලය. වර්ග කරා වර්ගමූලය සමානයි 2x වර්ගයේ වර්ගමූලය. වර්ගයට වර්ගමූලය කැපෙනවා. එතකොට මෙයාට වර්ගයට වර්ගමූලය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. මෙයාට වර්ගයට වර්ගමූලය අයින් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ කවුද පුතේ? මෙතන ඉතුරු වෙන 10 මූල 2. මෙතන ඉන්නවා මූල 2යි x ඉතුරු වෙනවා. නේ? වර්ගයට වර්ගමූලය අයින් වෙනවා. එතකොට මූල 2ට මූල 2 කැපෙනවා. උත්තරේ 10 සමාන x. නම් එක පාදයක් 10ක් නම් වර්ගඵලය කීයද? මේ පාදේ 10ක් නම් මේ පාදේ 10ක් නම් වර්ගඵලය නම් පුතේ වර්ග සෙන්ටිමීටර් 100ක්. AC වර්ග සෙන්ටිමීටර් 100ක්. පයිද කර සුළු කිරීම. වෙනකුත් නැහැ. ගණිතාන සුළු කිරීම. වර්ගයට වර්ගමූලය කැපෙනවා කියලා අමතක කරන්නේ. මේ සමස්ත එක්කෙනාගේ වර්ගෙන් තියෙන්නේ. මේ සමස්ත එක්කෙනාගේ වර්ගෙන් තියෙන. ඒතර වර්ගයට වර්ගමූලය කැපෙනවා පුතේ. එතකොට 10 මූල 2 තනි වෙනවා. right 39ට යන්න. නම් 38ට උත්තරේ පුතේ 3 39ට යන්න. කෝරකේතුවක් හා ඒ සැකසීමට භාවිත කරන පතුරමක් දැක්කේ පතුලේ අරය සොයන්න. right එතකොට මේක කල්පනාකාරී වෙන්න. right මේ අරය එන්නේ. දැන් මේ අරය r කියලා ගන්නකො. ඒ අරය අපිට දීලා තියෙනවා 14ක් සෙන්ටිමීටර් කියලා. right වාජුටක් බලන්න මේ කේතු ආකාර කොටස මෙහෙම නැවුවා. මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස මෙහෙම නැවුවට පස්සේ තමයි මේ කේතු නිර්මාණය වෙන්නේ. මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස මෙහෙම නවනවා. ඒතර තමයි මේ කේතු නිර්මාණය වෙන්නේ. ඒතර පුතේ මෙන්න මේ කියන ඡාප දිග නේද? මේ කියන අරය ඒවන වෘතයේ වර්ග මේ පරිධිය වෙන්නේ. මෙන්න මේ ඡාප දිග නේද? මෙහා නැවුවා. මෙහෙම නැවුවට පස්සේ යටින් බැලුවා මෙන්න මේ කියන වෘතයේ පරිධිය තමයි පුතේ මේ ඡාප දිග කියලා අපි කියන්නේ. ඒතර මේ ඡාප දිග මොකක්ද පුතේ? 2πr වලින් 4ෙන් එකයි. අයියේ සමස්ත වෘතයක් නම් 2πr එකෙන් 4ෙන් එකයි. එතකොට මේක හරිද? කෙලින්ම 2πa. එයි. අරේ a නේ මේක අරේ r. එහෙනම් මට කියන්න 2πr වලින් 4ෙන් එකක් සමාන වෙන්නේ 2πa වලට නේ. එහෙනම් 2π කැපෙනවා. r සමානයි 14යි. 14 ගුණ කිරීම 4ෙන් එක සමානයි a. එතකොට පුතේ මේකෙන්නේ 2යි මේකෙන්නේ 7යි. නම් 7 බෙදීම 2 සමානයි a. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. 7 බෙදීම 2 සමානයි. පිළිතුර අංක 1. 39 පිළිතුර 1. right නම් මේ කියන කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ මේ ඡාප දිග තමයි පුතේ හැදෙන කේතුවේ යට තියෙන වෘතයේ පරිධිය බවට පත් වෙන්නේ. 40 වෙනි ගානට ඊට පස්සේ නම් 39 පිළිතුර අංක 1. හතලිය රූපේ දැක්වෙන සිලින්ඩරයේ ධාරිතාව 225යි. නා රූපේ දැක්වෙන සිලින්ඩරයේ ධාරිතාව 225ක් තියෙනවා. එහෙදී ජල පරිමාව කොපමණද කියලා අහනවා. කීයක් පිරලාද පුතේ? සෙන්ටිමීටර් 4ක් පිරලා. කොච්චරින්ද? සෙන්ටිමීටර් 12න් සෙන්ටිමීටර් 4ක් පිරලා තියෙනවා. පොඩි ළමයි ගන්න. මිලිලීටර් 225න් කොච්චරෙන් පංගුවද පුතේ? 12න් 4ක් පිරලා තියෙනවා. එහෙනම් දැන් පරිමාව අහනවා. right 12න් 4ක් පිරලා තියෙනවා. දැන් පරිමාව අහනවා. එහෙනම් සුළු කරන්නයි තියෙන්නේ. 12න් 4ක් පිරලා තියෙනකොට කියන්නේ 3න් 1. එහෙනම් 225 ගුණ කිරීම 3න් 1. එහෙනම් එහෙම උත්තරයක් තියෙනවා 225 බෙදීම 3 කියන්නේ. right නම් ඒ ජල පරිමාව පුතේ right 225 බෙදීම 3. පොඩි ගණන්නේ චූටියයි ගන්න. right දැන් 40 හරිය පිළිතුරු අංක 2 එනවා. right අපි යනවා 41ට. 41 තියෙනවා රූපේ දක්වා ඇත්තේ ත්‍රිකෝණ දෙකක් එක්වීමෙන් සෑදුණු වර්ගඵලය 33ක් වන කෙනෙක් කියලා කියනවා. මෙන්න මෙයා ඔහොම දීලා දිනවා. right මේක 6යි මේක 7යි මෙන්න මේකට සම්පූර්ණ කරලා තියෙනවා. මට කියන්නේ සමස්ත එක්කෙනාගේ වර්ගඵලය 33ක් නම් අඳුරු කර එක්කෙනාගේ වර්ගඵලය ගන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ පුතේ. එහෙනම් අඩු කරන්න භාගයයි 7යි 6යි නේද? එතකොට මෙතන කැපෙනවා 3යි 21යි නා 33න් අඩු කරන් තියෙන 21ක් උත්තරේ නම් පුතේ 12යි වර්ග සෙන්ටිමීටර කියන අඳුරු කර කොටසේ වර්ගඵලය ඉන්නේ
12ක් කියලා. නේ අඳුරකට කියන වර්ගඵලය එන්නේ 12ක්. කොහොමද ආවේ? සමස්ත ත්‍රිපිසීමේ වර්ගඵලය 33යි. එකකින් අඩු කරන්න පුතේ ත්‍රිකෝණයේ කොටස ආධාරක පාදයේ ලම්බ කොටස 6යි. රයිට්. එතකොට එන්නේ 21යි. 4ක් 3 23න් 21ක් අඩු කරාම 12ක් කියලා එනවා. 41 හරි. 41 හරි. රයිට්. යනවා 42කට. අදලස් දෙවෙනි ගානේ මෙන්න මෙහෙම අවස්ථා දෙකක් තියෙන්නේ. රයිට්. ත්‍රිකෝණාෂ්ටක එක්ක අංශක 32ක්. අංශක 32ක් කියන්නේ සමස්ත 60ක් නේ. එකම ආරේනේ පුතේ. මේක සෙන්ටිමීටර් 7යි. මේක සෙන්ටිමීටර් 7යි. රයිට්. මේක සෙන්ටිමීටර් 10යි. ඉතින් එකම ආරයක් වන ඔක්කොම වර්ගඵලය අහන්න ගියොත් මට කියන්න අංශක 30ක් වන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා. ඒ කියන්නේ සමස්ත අංශක 60ක්. සමස්ත වර්ගඵලය කියන්නේ පුතේ πr වර්ගයෙන් අංශක 360න් 60කට අදාළ ඉලක්ක කෝණ ප්‍රමාණයට දීන්නේ නේ. ඒකට එකතු කරන් තියෙන්නේ කීයද? 10ක් 7ක්. රයිට්. එතකොට මෙතන a සමානයි 5 කියන්නේ 7 22යි. r කියන්නේ අපිට දන්නවා පුතේ 7ක් කියලා. 4ක් 7 6න් 1යි 70. රයිට්. 154යි. මුල කිරීම 6න් 1 ධන 70. රයිට්. එතකොට මේකේ සමස්ත උත්තරය ගන්න වෙනකොට 154යි 6න් 1යි 70යි ඔක්කොම එනවා පුතේ අවසාන උත්තරේ 95න් 3න් 2. 95න් 3න් 2. අද බලන්න සුරු කරලා 95න් 3න් 2. 43 වෙනි ගානේ පිළිතුරු අංක 2. යන 43 වෙනි ගානට විශාල කේන්ද්‍රික ඛණ්ඩය කුඩා කේන්ද්‍රික ඛණ්ඩය දෙකම එකවර සලකන්න තියෙන්නේ. කියන්නේ අඳුරු කරපු එකක් නෙමෙයි ඔය කියන්නේ. රයිට්. එකක් ලොකු කේන්ද්‍රික ඛණ්ඩය අනිත් එක කුඩා කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට කේන්ද්‍රික ඛණ්ඩ දෙක වෙන වෙනම ලියලා ඒක අනුපාත ගත්තා නම් හරි කියලා හිතෙනවා. රයිට්. ඒ විශාල කේන්ද්‍රික ඛණ්ඩය ගත්තොත් කොහොමද? විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ සමස්ත අරය 21යි. එයාගේ කෝණය පුතේ අංශක 60යි. රයිට්. 45 15 අංශක 60යි. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙනවා. රයිට්. එයාගේ කල්පනාකාරී වෙන සමස්ත 21ක් නම් අතනින් 7ක් අඩු වෙනවා. 7ක් අඩු වුණා පස්සේ පුතේ එයාගේ 14ක් කියලා එන්නේ. එතකොට ඒක අංශක 45. එතකොට මෙයාගේ සමස්ත කේන්ද්‍රික ඛණ්ඩයට අරය දරන අනුපාතයක් ගැන අහන්නේ. කුඩා එක්කෙනා විශාල එක්කෙනා. කුඩා එක්කෙනාගේ වර්ගඵලය කොහොමද එන්නේ එතකොට? πr වර්ගයෙන් πr 1 කියමුකෝ 360න් 45. ඒක අනු කාටද? πr 2 වර්ගයෙන් අංශක 360න් 60. රයිට්. සමාන අවස්ථා ගුණාකාර දෙපැත්තට කපත හැකි අනුපාතයක. πට π කැපෙනවා 360ට 360 කැපෙනවා. 3 ඒවා 15 ඒවා 3යි 15 ඒවා 4යි. රයිට්. එතකොට විශාල ආරය r1 පොඩි කුඩා ආරය r1 මෙයා r1 මෙයා r2 එන r1 කියන 14යි 14 වරක් 14 ගුණ කිරීම 3 90 r2 කියන්නේ 21යි 21 වරක් 21 4 නේ ඒ කබගම් පුතේ 7න් 7 ඒවා 2යි 7 ඒවා 3යි 7 ඒවා 2යි 7 ඒවා 3යි රයිට් දෙවරක් 2 4යි 4ට කැපුණා 3ට 3යි 3ට 3යි එන 1 අනු 3 කියලා එනවා 1 අනු 3 කියලා එනවා රයිට් එන පිළිතුරු අංක 43 1 අනු 3 පිළිතුරු අංක 3 43 පිළිතුරු අංක 3 1 අනු 3 රයිට් අපි යනවා 44ට හරි පුතේ ඊළඟට 44 වෙනි ගානට යමු රයිට් අරය 3.5ක් කියලා කියනවා හරිද ඒකේ පරිමාව අපිට දීලා තිනවා 154ක් කියලා ඉතින් ගානසේ විවිධ 154ක් කියන්න ඕනේ ඍජු සහ අහන්නේ මේ ඍජු සුපුතේ ඒතකොට h රයිට් එහෙනම් පුතේ අපි දානවා v සමානයි 3n 1යි πr වර්ග h එතකොට v කියන්නේ කීයද පුතේ 154යි එහෙනම් 3n 1යි π කියන්නේ පුතේ 7න් 22යි රයිට් r කියන්නේ 3.5 දෙකක් මම මේක අමුතු කැපිල්ලක් කපන්න යන හොඳට බලා ගන්න රයිට් මේ කැපිල්ල හරියට තේරුම් ගන්න රයිට් 3.5 3.5 1යි 4 3.5 2යි
right 22කට 22 1යි 154 22 7යි 3.5 3.5 1යි 4 3.5 2යි. එතකොට යට තියෙන්නේ 3 වරක් 2 එක මෙහෙට එනවා දෙවරක් 3 වරක් 2 සමානයි හැබැයි පිටුරේ h විතරයි නෝ උත්තර එනවා සෙන්ටිමීටර් 12ක් කියලා. සෙන්ටිමීටර් 12ක්. එහෙනම් 44 වෙනි ගානේ උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 12ක් පිළිතුරු අංක 3. යනවා 45 වෙනි ගාන. අපි යමුද 45 වෙනි ගානට. පහළ දැක්වෙන රූපයේ අඳුරගල කොටසේ පරිමිතිය අහන්නේ. පරිමිතිය. කපනාකාරී වෙන්න නැත්නම් වර්ගඵල ඇත්තේ පැටලෙන්න පුළුවන්. right? එතකොට මේක අංශක 45යි. එතකොට මෙන්න මේ කියන ඡාප දිග S1 කියලා අරගෙන මෙන්න මේ ඡාප දිග S2 කියලා අරගෙන. එතකොට විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ අරය ගමු පුතේ R1 කියලා. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ අරය ගමු R2 කියලා. එතකොට R2 සමාන වෙන්නේ 3.5යි. right? එතකොට R1 කියන්නේ 3.5 දෙකක් නේ පුතේ. එතකොට ඒක 7ක් වෙනවා. right? ඉතින් මෙතනට 7ක්. එතකොට මේ කොටස 3.5යි. එතකොට මේ කොටස 3.5යි. අපිට එක්කව කරන් තියෙන කොටස එතකොට මෙයා සහ මෙන්න මේ දෙක. right? එහෙනම් S1 කියන්නේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. එහෙනම් S1 සමානයි 2πr වලින් අංශක 360න් 45ක්. නේ? S1 සමානයි ගන්න 2යි 5 කියන්නේ 7න් 22යි r කියන්නේ පුතේ එතකොට 3.5යි right කුඩා කේන්ද්‍රික ඛණ්ඩයෙන් අපි S1 කියලා ගත්තේ එතකොට 3.5යි 8න් 1යි right කපන්න පුතේ මෙහෙම 4 7 1යි 4 3.5 2යි 1යි මේ දෙකට මේ දෙක කැපුණා උත්තරේ S1 සමානයි 22 බෙදීම 8 දැන් 22 8න් බෙදලා බලන්න කීයද කියලා දෙකයි දශම 7යි බලන්න. ඒ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයෙන් විශාල කේන්ද්‍රික ඛණ්ඩයට අපි S2 කියලා දාමු. right එතකොට S2 වල සූත්‍රය ගන්න 2πr වලින් අංශක 360න් 45. right ඒක හැබැයි සෙන්ටිමීටර් 7ක් දිගයි. S2 සමානයි right 2 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 7යි 8න් 1යි. මෙතන කැපෙන පුතේ 4ට 7 මෙතන එන්නේ දෙවරක් 22 44යි 44 බෙදීම 8 ඉතින් 44 බෙදීම 8 කියන්නේ පුතේ 2.7යි 5යි දෙකක් නේ 5.5 එහෙනම් සමස්ත වටේ පරිමිතිය ගත්තොත් සමාන වෙන්නේ 2.7යි 5ට එකතු කරන්න 5.5 එතකොට තව එක්කව කරන් තියෙනවා 3.5 දෙකක් නේ මෙතන එක 7ක් ඒක එක්කව කරන්න පහළ දශම 2.5ක් කියන්නේ පහළ උත්තරයක් තියන්නේ පහළ දශම 2.5ක් උත්තරේ තියෙනවා පළවෙනි උත්තරේ පහළ දශම 2.5 සෙන්ටිමීටර් right 46 වෙනි ගානට යමු හතලිස් වෙනි ගානට යමු ආධාරකයේ පරිධිය 44ක් වූ කේතුවක ලම්බකොස 21ක් නම් කේතුවේ පරිමාව වන්නේ පරිධිය 44යි ලම්බකොස 21යි මේ 44 කියන්නේ පුතේ එතකොට 2πr නේ අනිවාර්යෙන් පරිමාව හොයන්න නම් අපිට ඕනේ මොකද්ද අපිට පරිමාව හොයා ගන්න නම් අනිවාර්යෙන් පුතේ right අරය ඕනමයි නේද එහෙනම් 2πr right එතකොට 44යි 2යි 7න් 22යි අරය r එතකොට මේක කපා ගන්නකොට මෙහෙම කැපෙනවා සම්පූර්ණයෙන්ම නම් r සමානයි 7ක් කියලා එනවා. දැන් පරිමාව සූත්‍රය කියන්න 3n එකයි πr වර්ග h. එහෙනම් 3n එකයි πr වර්ග h 3n එකයි π කියන්නේ 7න් 22යි පුතේ. right r කියන්නේ එතකොට අපි හොයාගත්ත 7යි
හතරක් 7 h කියන්නේ උස 21. එතකොට පුතේ මේක මෙහෙම කැපෙන සම්පූර්ණයෙන්ම 154 ඒවා 7ක්. 154 ඒවා 7ක් වුණාම පුතේ 1078ක් කියලා එනවා. වාරේ නැති කියලා විසි දෙවරක් කල්දෙස් තමයි 1078ක් කියන පිළිතුරු අංක තුන අපිට ගත හැකි පිළිතුරු අංක 3 2 පිළිතුරු අංක 2 right නම් 46 වෙනි ගාන හරි 47 වෙනි ගානට යන ඊට පස්සේ හතලිස් හත්වෙනි ගානේ ජනේලයකට සවි කිරීම සඳහා තියෙන ප්‍රේමයක් මේ දින්නේ right හරිද මේ ෆ්‍රේම් එකේ කෝණය අංශක 60යි ත්‍රිකෝණයක් විදිහට හිතන්න පුතේ ඒතර ගාන හදන්න පුළුවන් අනිවාර්යෙන් අපි අරය හොයා ගන්න ඕන එතකොට මේ සමස්ත මෙතන කෝණය අංශක 60ක් නම් පුතේ මේ කෝණය අංශක 60 නම් බෙදුවට පස්සේ මේ කෝණය අංශක 30ක් වෙනවනේ එතකොට මේ පාදය අපිට දෙන්න 21ක් වෙනවා අපිට අරය හොයාගන්න ලේසි මේ තමයි අරය මොකද පුතේ මේ වෘත්තාකාර කම්බිරාමුවෙත් අපිට ඕන මේ පාද දෙක එහෙම තියෙනවා right එතකොට අරය හොයාගන්න අපි කෙලින්ම දාන්න ඕන පුතේ මේක සම්මුඛ පාදය මේක කර්ණය නම් sin අංශක 30 සමානයි සම්මුඛ පාදය r කර්ණය 21යි sin අංශක 30 කියන්නේ පුතේ භාගයයි එතකොට r බෙදීම 21 එහෙනම් 21 දෙකෙන් බෙදුවම පුතේ 10.5ක් කියලා එනවා r කියන්නේ 10.5 එහෙනම් එතකොට අරය 10.5ක් වෙලා මේ කියන වෘතරාමුවේ අපිට දිග ඕන පරිධිය 2πr එහෙනම් මෙයාගේ පරිධිය සමානයි 2πr right එතකොට සමස්තයකට එකතු වෙන්න ඕනේ 21 4ක් නේ 21 4ක් ඔක්කොම පරිධියට එනකොට 21 4ක් තියෙනවා නේ මෙතන 21 මෙතන 21යි මෙතන 21යි මෙතන 21යි එතකොට 2πr වලට එකතු වෙනවා π කියන්නේ 7 22යි r කියන්නේ පුතේ එතකොට 10.5යි ඒකට එකතු වෙනවා පුතේ 21 4ක් කිව්වම 84ක් එනවා right කපානට බලන්න 4 3.5 2යි 10.5 3.5 3ක් තියෙනවා කැපල 2යි 66ට එකතු වෙනවා 84ක් අනුම 60 150ක් කියලා එනවා 150 ඔය උත්තරේ උතන නෑ right 130 නෙමෙයි 150ක් කියලා එන්නේ 21 4ක් තියෙනවා නේද 21 4ක් කම්බිරාමුවේ 2πr වලින් තියෙනවා sin ක භාගය හරියට බලන්න සුළු කිරීම වලදී හරියට බලන්න 7 22යි 7ට 3.5 2යි කියලා දෙක කරනවා 2πr r කියන්නේ 10.5ක් කියලා අපි ගත්තානේ උඩ 66 එකතු කරන්නේ 84 c ක 4 අනුමය 60යි 150යි 150යි right 47 150ක් හදාගන්න පහ දැක්කන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයද කියලා අහන පුතේ. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය එනකොට අර්ධ වෘත කාලක් තියෙනවා. එතකොට πr වර්ගයෙන් 4න් එකක් තියෙනවා. ඒකට එකතු කරන් තියන්නේ සමාන්තරාශ්‍රය වර්ගඵලය. සමාන්තරාශ්‍රය වර්ගඵලය එනකොට ආධාර පාදේ ගුණ කරලා ලම්බ කුසෙන් මේ හරිය. එතකොට 7න් 22යි. right r කියන්නේ පුතේ එතකොට අපිට එනවා 7ක් කියලා. 4න් එකයි. දරොස්සරක්කයි 72යි. මෙතන හත කැපෙනවා right එතකොට එනවා පුතේ මෙතන 48.5ක් නේ 100 දැන් 38.5 38.5ක් එනවා නේ 38.5ට එකව කරන් තියෙන්නේ 72ක් එතකොට 0.5යි 40යි නැත්නම් 110යි 110.5ක් කියලා 110.5ක් වර්ග සෙන්ටිමීටර් right පිළිතුරු අංක 3 right අපි යනවා 49 වෙනි ගානට
39 වෙනි ගානට ත්‍රිකෝණාකාර මොනතක වර්ගඵලයේ භාගයයි ආධාරක පාදයේ 6යි ලම්බ කුස 8යි එස දී ඇති දිග සෙන්ටිමීටර් 10ක් කරන ත්‍රිකෝණාකාර පිස්මේ එක පරිමාව වහන්නේ නේ. පරිමාව තමයි තියෙන්නේ හලස්කර වර්ගඵලය වැඩි කිරීම දිග. ඒතර පුතේ මෙතනින් කැපෙනවා 3යි 4යි 8යි 24යි 240යි. ඝන සෙන්ටිමීටර් 240ක් කියලා. පොඩි ගණන් දෙයක් තියෙනවා. රූපේ දැක්කේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 50යි යෝ. අරේ 14ක් නම් චාප දිග. එතකොට පුතේ පරිමිතිය 50ක් වෙනකොට අරේ 14ක් නම් රයිට් 14 දෙකක් අඩු වෙනවනේ 50න්. චාප දිග විතරක් කියන්නේ එතකොට මේ චාප දිග විතරක් කියන්නේ කීයද 50 අඩු කිරීම 14 දෙකක් 28යි 28ක් අඩු කරාම පුතේ ඔක්කොම වෙන්නේ 32යි 32 නේ 22යි එතකොට මේ චාප දිග කියන්නේ 22යි රයිට් අපෙන් අහන්නේ චාප දිග වර්ණය 22යි ඒතරේ චාප දිග වෙන්නේ 22යි රයිට් පුතේ එහෙනම් අපි අවසන් කරනවා ඔයගලන්ගේ රැන්කින් පළවෙනි පේපරේ හැමෝටම තෙරුවන් සරණයි විශ්වනාථ දේවපීඨයි පරිස්සමට ඉන්න